වැඩම කර සිටින මොහොතේ අද සිටින තසපුවේ පින්බර දායකත්වය මතක් කරන්නට ඕනේ. කුමුක්කොටුව හකහින්න පදිංචි WSB වීරසූරිය මහතා, KD කරුණාවති මහත්මිය සමග දරුවන් සහෝදර සහෝදරයන් හිතවතුන් ආදී පිරිසයි අද මේ ධර්මානුශාසනාවට පින්බර දායකත්වයේ දරන්නේ. මේ දායකත්වයේ මතින් අපි ආරාධනා කරනවා සෙනසුරාදා සිඩ්නි තසපුවේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ බවුන් පැලස නිර්මාතෘ වන්දනීය පූජනීය අවසරයි වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව ආරම්භ කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිටින තසපුවේ ඊ타ත්ම ගෞරවයෙන් අද දවසට નિયમિત දායකත්වයේ සඳහා එකතු වෙලා තියෙනවා. WSB වීරසූරිය මහත්මයා, ඒ වගේම කරුණාවති මහත්මිය ඇතුළු ඒ දරුවන් සහෝදරියන් සහ හිතවතුන් විසින්, පවුලේ පින්වතුන් විසින් ඉතින් හත්හින්න ප්‍රදේශයේ සිට අද දායකත්වයට එකතු වෙන්නේ. අපේ දායකත්වයේ සියලුම අරමුණු දේශනාව අවසානයේදී සිහිපත් කරමින් එයන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ පින්වත්නි, සෙනසුරාදා සිටින තසපුව සදහා ධර්ම ගෞරවයෙන් ශ්‍රවණයට සහභාගී වෙන පින් ඇති ඔබ හැම දෙනාටම දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සුව සහිතව. අපි දන්නවා අපිට මේ කාලේ දැන් යම් කිසි වසර කීපයක් අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අනතුරක අතර මැදක අපි ඉන්නේ. ජීවිතේ හැමදාම එකම ප්‍රශ්නයක් නෑ පින්වත්නි. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න ගොඩාක් තියෙන නිසාම තමයි සසර කිසිම පිළිසරණක් නෑ කියන්නේ. සංසාරේ කෙනෙක් උපත ලැබුවේ පින්වත්නි සුගතියක වුණත් එයාට ඒ සුගතියෙත් ජරා මරණ ව්‍යාධි ආදී දුක් වලට මුහුණ දෙන්න වෙනවයි කියන එක ඒ බුදුවදන සත්‍ය වෙමින්ම අපිට මේ තියෙන කොරෝනා වසංගතයත් ජරා මරණ ව්‍යාධි ආදියටම ඇතුළත් වෙච්ච දෙයක්. මේක ව්‍යාධියක්, ලෙඩක්. එතකොට ඉපදිච්ච කෙනාට ලෙඩවීම උරුමයි කියනවා නම් ඒකට තරාතිරමක් නැහැ. ඕනෑම කෙනෙකුට ඒ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සිත්නේ තසපුව අහන බොහෝ පින්නතුනුත් සමහර වෙලාවට අපි දන්නවා අද මේ වෙලාවේ මේ දේශනාව අහනවා. අපි කාට ලබන සෙනසුරාදා වෙනකොට පින්වත්නි පොසිටිව් කියලා දැනගෙන සමහර වෙලාවට අපි රෝහල්ගත වෙලා ඊටාම අමාරුවෙන් හදිසිය අනතුරු ඒකකවල උනත් කෙනෙකුට ඒ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියලා තමන්ගේ මනස ශක්තිමත් කරගන්න කල් ඇතුව තමන් ගැන හිතන්න. මට ඕනෑම මොහොතක මේ භයානක අනතුරට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. කල් ඇතුව හිතන්න. අපි හැම කෙනෙකුටම පින්වත්නි පෙර ආතුව හිතනකොට හිත ඒ සඳහා හුරු කරගන්න ශක්තියක් එනවා වගේම ඒ අවස්ථාවට එන්න පෙර අපේ මනස යම් පුහුණුවක් තුල හික්මව ගන්න අපිට පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට ඔබ හිතන්න
අපිට එකපාරටම අද රාත්‍රියේ මේ හොඳට ඉඳලා එකපාරට අද රාත්‍රියේ හොඳටම අමාරු වුණා කියමු. හොඳටම අමාරු වෙනවා. මේ හොඳට ඉන්න එකපාරට අමාරු වෙනවා. ඊට පස්සේ ඔන්න රෝහලට ගෙනියනවා. බලනකොට මේ භයානක රෝගේ තමනුත් තවත් එක්ක ආසාදිතෙක් කියලා තමන් ගැනම දැනගන්නවා. දැන් ඉන්නේ රෝහලේ. දැන් බොහෝම අසාධ්‍ය තත්ත්වයක. ඔබ හිතන්න පින්වත්නි, දැන් මට හිතෙනවා නම් දැන් මන් රෝහලේ බොහොම අසාධ්‍ය තත්ත්වෙ ඉද්දි මගේ ජීවිතේ මේ රෝහල තුලම අවසන් වෙනවා නම් බැරි වෙලා හරි මට ආයි ජීවිතේ කවදාක්වත් මට කැමති තැනක කැමති විදිහක කළ යුතු කුසලයකට පිනකට මගේ හිත යොමු කරගන්න අවස්ථාවක් නැති වෙනවා. කරපු යමක් ඇත්නම් ඒ ජීවිතේ අන්තිම අවස්ථා ටික සිද්ධ වෙනවා. ඒ අන්තිම පින්කම් ටික වෙනවා. පින්වත්නි, මනසින් සිහි කරන දෙයක් තමයි එතනින් එහාට රෝහලේ ඒ අමාරුවෙන් දුක් විඳින රෝගියාට කරන්න තියෙන එකම දේ පුළුවන් විදිහකට ධර්මයේ මනසින් සිහි කරන එකයි. ඒකෙදිත් ඔබ හොඳට හිතන්න, හොඳට හාන්සි වෙලා බොහෝම නිදහසේ S2 පියාගෙන කකුලකුත් වනවනා නිදහසේ එහෙම සිහි කරන්න පුළුවන් මානසිකත්වයක්, මං කියන්නේ ධර්මයේ සිහි කරන්න එවැනි නිස්කලංක මනසක් පවත්වා ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි මේ කොරෝනා व्यसනයට ලක් වෙච්ච රෝගියෙකුගේ මනසක ස්වභාවය. මොකද ඒ අතිශයින්ම භයානක මේ කොරෝනා ආසාදිත රෝගියෙක් අධික විදිහට විඳින දුක, පින්වත්නි, හුස්ම ගන්න අමාරුවෙන් වුන් විඳින දුක අපි නොයේක් දෙනා අහලා තියෙනවා. මට මතකයි මේ රටේ සෞඛ්‍ය අංශයේ වගකිව යුතු දේශපාලඥවරියක් කොරෝනා ආසාදිත වෙලා, ඇයට හොඳටම ඒක දරුණු විදිහටම ආසාදිත වෙලා, ඊට පස්සේ ඇය හදිසි අනතුරු එකක බොහෝම අමාරුවෙන් ඉන්නකොට ඇය විඳ දුක, ඊට පස්සේ රෝගීන් සුවපත් වෙලා ආවට පස්සේ ඇය මාධ්‍යත් එක්ක කියපු අවස්ථා අපිට ඇහුණා. ජීවිතේ වගේ දුකක් කවදාකවත් විඳලා නැහැ කියලා. ධර්මයේම මතක් වුණා කියලා ඒ කියනවා. එහෙම වුණා නම් හොඳයි. මොකද ගොඩක් වෙලාවට දේශපාලනය තුල ඉන්න අයට නෙමෙයි පින්වත්නි, සාමාන්‍ය හොඳට බණ ටික අහගෙන ඉන්න කෙනෙකුට උනත් ඒ වගේ අමාරු නාට පස්සේ හරිම අමාරුයි ධර්මයට හිත පිහිටව ගන්න. අනාථපිණ්ඩික සිටුතුමා පින්වත්නි ගොඩාක් දන් දුන්නා. එතුමා අනාගාමී වෙච්ච තමන්ගේ දියණිවරු මේ ශාසනය තුල හික්මෝපු තාත්තා කෙනෙක්. අනාගාමී දුවලා හිටපු තාත්තා කෙනෙක්. එතුමා සෝතාපන්න ඵලයට පත් වෙලා හිටියේ. හික්මවන්න අමාරුම වෙලා හිටපු පුංචි පුතාව පවා සෝතාපන්න ඵලයට පත් කෙරෙව්වා. එහෙම මේ බුද්ධ ශාසනය තුල අප්‍රමාණ කැපවීම කරපු එතුමා දන් දුන්න ප්‍රමාණය මෙතකයි කියන්න බෑ. හැමදාම ගෙදර දන්සලක් දහස් ගානකට දානය පිළියෙල කරනවා. ගෙදර ස්වාමින් වහන්සේලාත් දහස් ගණනින් වඩිනවා. නොඑක් අසරණ ගිහි ඇත්තොත් දහස් ගණනින් එනවා. සිංගමන් යැපෙන ඇත්තෝ අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවට ගියොත් ආහාර ටිකක් ලැබෙන එක අනිවාර්යයි කියලා දන්නවා. ඔවුන් දහස් ගණනින් එනවා. එහෙම දන් දුන්න එතුමා එක්තරා කාලෙක
එතුමාගේ ආර්ථික තත්ත්වය නැත්තටම නැති වෙන තැනට වැටෙනකොට එතුමාට කාඩි හොද්දයි බතුයි Tamanටත් කණ්ඩ වෙන කාලෙදී එතුමා ඒත් අර දන් දෙන එක නැවැත්තුවේ නැහැ. කාඩි හොද්දයි බතුයි එක්ක ඒ දානි පූජා කරා. කාඩි හොද්දත් එක්ක නිවුඩු හාලේ බත් සංඝයාටත් එහෙම දන් දුන්නා. මේ තමනුත් කන්නේ ඒවා. දෙවි කෙනෙක් ඒ මාලිගාවෙම අරක් අරගෙන හිටපු දොරටුවේ අරක් අරගෙන හිටපු දෙවි කෙනෙක් කියනවා ඔබතුමා ඔය ආර්ථිකෙන් වැටුනේ ඔය දන් දෙන්න ගිහිල්ලා මෝඩ වැඩ කරන්න ගියා. දැන් තේරෙනවද කියලා අහනවා. ඒ වෙලාවේ මෙතුමා ඒ දෙවියා කෙරෙහි දැඩි පියවරක් ගන්නවා. තමන්ගේ බිම් ප්‍රදේශයෙන් ඉවත් කරනවා. ඒ දෙවියව. එච්චර අභිමානයක් තිබුණ දන් දුන්න සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක්. හැබැයි පින්වත්නි එතුමාගේ කර්ම විපාකයක් එක්ක එතුමා මරණාසන්න මොහොතට පත් වෙනකොට අනාථපිණ්ඩික සිටුතුමා අධික වේදනාවක් විඳිනවා. මට මේ කොරෝනා රෝගීන් මිය යනකොට විඳින වේදනාව හුස්ම ගන්න අමාරු ඒ වේදනාවේ දැඩි ස්වභාවය ඇහෙනකොට මට අනාථපිණ්ඩික සිටුතුමාත් මිය ගිය ඔය වගේ වේදනාවෙන් නේද කියලා සිහිපත් වෙලා තියෙනවා. මොකද මේ එතුමා ආනන්ද ස්වාමීන් වහන්සේයි සාරිපුත්ත මහරහතන් වහන්සේටයි දවසක් ඔය ලෙඩ ඇඳේ තාම අමාරුවෙන් මරණාසන්න වෙලාවේ පීඩා විඳිනකොට ස්වාමීන් වහන්සේලා දහම් අවවාදයක් කරලා බලලා යන්න ආපු වෙලාවේ කියනවා නේ ස්වාමීනි මගේ හිසේ ඇතිවෙච්ච තද වේදනාවක් තියෙන එක හරියට උපමා කළොත් මගේ හිස වටා කඹයක් ගැට ගහලා ඒ කඹේ අස්සෙන් ලී පොල්ලක් දාලා ස්වාමීනි මේ පොල්ල කරකවනකොට අර කඹේ කිට්ටියේ තද්ද වෙලා මගේ ඔළුව තද්ද වෙලම වගේ අනේ ස්වාමීනි මං පුදුම වේදනාවක් විඳිනවා මට ඉවස ගන්න බෑ ස්වාමීනි කියනවා. පින්වත්නි මේසා දන් දුන්න මේ විදිහට සෝතාපන්න ඵලයට පත් වෙලා හිටිය තමන්ගේ ගෙදර තවත් සෝවාන් සකදාගාමි අනාගාමි වෙච්ච ශ්‍රාවක දරුවෝ ඉන්න ගෙදරක තාත්තා කෙනෙක් මෙච්චර ධර්මය අහපු මෙහෙම දන් දුන්න තාත්තා කෙනෙක් අර වගේ වේදනාවෙන් මැරෙනකොට ඒ තාත්තා තමන්ගේ පිනට ගර්හා කරන්න ගියේ නෑ මං අච්චර දන් දුන්න ඒ උනාට මං දැන් විඳවන විඳවිල්ල ඒ හිතාගෙන ඉන්නේ දන් දෙන කෙනා පින් කරන කෙනා සිල් රකින්න කෙනා බණ අහන කෙනා ධර්ම සාකච්ඡා කරන කෙනා ඒ අය මේ මැරෙන්නේ හරි සාන්තව හරි සැනසille කියලා ඔබ හිතාගෙන ඉන්න පුළුවන්. කවදාකවත් එහෙම හිතන්න එපා පින්වත්නි. අච්චර දේ කරපු ආතපිණික සිටුතුමා කියනවා මැරෙන මොහොතේ ඔළුව වටේ ගැට ගහපු කඹයක් හිර වෙන්න ගැට ගහලා අස්සෙන් පොල්ලකුත් දාලා ඒ පොල්ල තව කරකවනවා වගේ කියනවා. එතුමාට කොහොම වේදනාවක් විඳවන්නේ නැද්ද පින්වත්නි? ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ කොච්චර සිල් රැක්කත් ඔබ කොච්චර ධර්මය හුවත් ඔබ කොච්චර දන් දුන්නත් මේ සසර ස්වභාවයේ පිලිසරණක් නෑ අපිට. මේ සසරේ ඉපදුනා නම් ලෙඩ වෙන ස්වභාවය අපි උරුම කරගෙන ඉන්නවා කියන එක ස්වභාවයක් කියන එක ඔලුවට ගන්න. මිනිසුන්ට මේ ස්වභාවය කියන එක අමතක වෙලා තියෙන්නේ. ස්වාභාවික දෙයට ස්වාභාවික විදියට ඉන්න දෙන්න. ලෙඩ වෙන එක ස්වාභාවිකයි කියන එක ඔලුවට ගන්න ඕනේ පින්වත්නි. මැරෙන එක ස්වාභාවිකයි කියන එක ඔලුවට ගන්න ඕනේ. ස්වාභාවික වූ ස්වභාවයකට මෝන දෙන්න හිත හයිය කරගන්න ඕනේ. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල මාධ්‍ය ආයතන ප්‍රධානීන් කොරෝනා නිසා මැරෙනවා.
වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමා වෛද්‍ය විද්‍යාල හදලා, එතුමාගේ නමින්ම මහා රෝහල් හදලා, එච්චර මහා ශක්තියක් සෞඛ්‍ය අංශය තුළ එතුමා ගොඩනගාගත්ත චරිතයක් ජීවිතේ. හැබැයි ඔබ දැක්කා එහෙම වෛද්‍යවරුත් කොරෝනා නිසා මැරෙනවා. මේ රටේ හිටපු කතිකාචාර්යවරු, සමහර ලාවට කතානායකවරු, ඒ වගේ කතා කරන්න දක්ෂයෝ අපිට විවිධ තරාතිරම් වල ඔබ දැක්ක පින්වත්නි, මේ රටේ නම් දරාගත බොහෝ දෙනා ජීවිතය අත්හැරලා යනවා මේ අධික මිනිස්සු අසරණ වෙච්ච කොරෝනා නිසා. ඒ නිසා කිසි කෙනෙක් හිතන්න එපා අපි බණ අහනවා, අපි සිල් රකින්නවා, අපිට නම් ප්‍රශ්නයක් නැහැ. සමහර අය මාස්ක් එකක් දාන්නත් හිතට ලොකුවට ඔළුවට යම් හරි ලොකුවට හිතනවා මේ. එහෙම අවශ්‍ය නැහැ. අපි පව් කරලා නැහැ. ජීවිතේ පින්වත්නි ඕන මොහොතක ඔය අනාථපිණ්ඩික සිටුතුමා මුණ දුන්නා වගේ අසරණ වීමක්, මරණාසන්න මොහොතේ මම අසරණ වුණොත් ඒ වෙලාවට මගේ හිත හයියයිද කියලා තමන්ගේ හිත දිහා බලන්න. එහෙම හිතලා හිත හයිය කරගන්න. හිත හයිය නැත්තම් එහෙම හිතේ ශක්තිය හදාගන්න. මොනවද කරන්න ඕනේ? හිතේ හයිය හදාගන්න. හැම වෙලාවෙම ඒ ස්වභාවය ලෝක ස්වභාවයක් කියන එකත් තේරුම් ගන්න. මොකද මේ ලෝක ස්වභාවය කියන එක අමතක කරපු ගමන් අපි බලනවා ලෝක ස්වභාවය වෙනස් කරන්න. දැන් සමහර වෙලාවට වැස්ස ලෝක ස්වභාවයක්. ඒක තේරුම් ගන්නෑ. සමහර වෙලාවට සමහරු වැස්ස වහින එකට බලපෑම් කරන්න ඉතින් වැහි දෙයියන්ට කියනවා එක දේ කරනවා. තමන්ගේ පින්කමක් කරන්න ගිහිල්ලා පින්වත්නි, ඒ පින්කමට බාධාවක් නැහැ කියලා හිතාගෙන ඔන්න දැන් මට එහෙම අවස්ථා මුණ ගැහිලා තියෙන සමහරලාට දැන් ඔන්න හොඳට පින්කම කරගෙන යනවා, කිසිම වැස්සක් නැහැ. එක්තරා ධර්ම දේශනාවකට මම වැඩි වෙලාවක ඒ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ ඉතින් මේ දේශනාව ආරම්භ කරන්න කලින් අනුශාසනයක් කළා. නැසෙ කියනවා පහුගිය ටිකේම වැස්සා. අපි හිතුවේ අදත් වහීද කියලා. වැහි දෙයියෝ අපි දිහා බලලා වැස්වලාහක දෙයියන්ගේ ආශිර්වාදය අපේ වැඩසටහනට ලැබිලා. අපේ ගෞතම හාමුදුරුවන්ගෙත් ඉතින් පින් බලයට, ඕගොල්ලන්ගෙත් පින් බලයට වැස්සෙන් කිසිම කරදරයක් නැතුව අද අපිට වැඩසටහන කරගන්න ලැබිලා තියෙනවා කියලා දැන් ඉතින් හරියට දැන් කිව්වා මේක දේශනාවට කලින්. දේශනාව ටිකක් දුර කරගෙන දැන් එලිමහනේ දේශනේ සංවිධානය කරලා ධර්මශාලාව ඉඩමදි කියලා. පන්සල එලිමහනේ. දේශනාව 4/3 විතර කොටසක් සිදු කරගෙන යන අතරේ පින්වත්නි ඔන්න හොඳට වැස්සක් ආවා. දැන් මිනිසුන්ට අර එලිමහනේ ඉන්නත් අමාරුයි, වැස්ස ඉච්චරට තදයි. ඉතින් මේ පුළුවන් අය වහලවල් තියෙන තැන් වලට ටක් ගාලා ගියා. මට වැඩ ඉන්න තැන පොඩි වේදිකාවක් හදලා තිබ්බා. ඉතින් මං කොහොම හරි ශබ්ද විකාශන තිබුණ නිසා අපි දේශනේ කරගෙන ගියා. දැන් මං කල්පනා කරේ හාමුදුරුවෝ අර බණ ටික පටන් ගන්න කලින් දුන්නනේ පොඩි අනුශාසනාවක් පින්වත්නි. ඒ ශ්‍රාවක පිරිසගේ මනසට දැම්මනේ යම් පණිවිඩයක්. මේ හැම දිනාගෙම පින්වන්තකමට අද වැස්සක් නැහැ කියලා. අනේ අපිට වැස්සක් නැතුව අපේ වැඩේ කරගන්න හම්බුණා කියලා. දැන් ඔන්න කිව්ව දේ නෙමෙයි උනේ. දේශනේ අතරේ වැස්සා. ඒතර මිනිස්සුන්ගේ ඔළුවට එන්න පුළුවන් සැකයක්. ඒ කියන්නේ අපි පින්වන්ත නැද්ද? ඒ නිසා පින්වත්නි ලෝක ස්වභාවයේ
ඒ ස්වභාවයේ තීච්ඡදී වහිනවා නම් වැහැපුදී පායනවා නම් පායපුදී ඒව ස්වභාවිකයි. ඒ ස්වාභාවික දේ මේ තමන්ගේ තියෙන සීලයවත් තමන්ගේ තියෙන පින්වන්තකමවත් අපේට තියලා වෙනස් කරන්න යන්න උත්සාහ කරන්න එපා පින්වත්නි. අපි මේ කොරෝනා වසංගතයේ පවතින කාලෙත් ඔබට මේ පණිවිඩය කිව්වේ අපිට ප්‍රශ්නයක් නෑ අපි පින්වන්තයි කියලා පඬිතකමට මාස්ක් එකවත් දාන්න නැතුව එහෙම හැසිරෙන්න එපා. තමන් ආරක්ෂා වෙන්න. මොකද මේ මනුස්ස ජීවිතේ තාම දුර්ලභයි. පසුගිය දවසක මට ආසාදිත වෙච්ච එක්තරා අම්මා කෙනෙක්, විදන්න කියන අම්මා කෙනෙක් මේ පවුලේ තව දරුවොත් එක්කම ආසාදිත වෙලා මේ ගෙදර ඉඳලා අපිට කතා කරනවා. දැන් ඔය ආසාදිත වෙච්ච සමහර අයට නිවසේම නිරෝධායනය වෙන්න අවස්ථාව සලස්වනවානේ. රෝහල් වල ඉඩ නැහැ. ඒ නිසා බොහෝ දෙනා ආසාදිත වෙලත් නිවෙස් වල ඉන්න අය ඉන්නවා නිරෝධායන වෙලා. දැන් මේ අම්මට ටිකක් හොඳටම අමාරුයි. දැන් අමාරු නිසා ඇයට රෝහලකට යා ගන්න ඕනේ. මට කියනවා නේ සන්නහස කතා කරන කිසිම මේ ප්‍රයිවට් හොස්පිටල් එකක ඉඩක් නෑ ඇඳක් ගන්න. කොහෙවත් ඉඩක් නෑ සන්නහස. අනේ මොකද්ද මං කරන්න කියලා අහනවා. ඒ වෙලාවෙම මම මේ රටේ ප්‍රකට වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කළා. ඇය කියපු දේ ඉතින් මට එතුමා කිව්වා ස්වාමීන් වහන්සේ පුද්ගලික අංශයේ තියෙන ඇඳම් මෙච්චරයි ඊටාම් ස්වල්පයයි ඒ ප්‍රමාණය කිව්වා. නමුත් රාජ්‍ය අංශයේ රෝහල් පහසුකම් වල තියෙන පහසුකම් ඒ ඇඳම් ප්‍රමාණෙත් එක්ක සැලකුවාම පුද්ගලික අංශයට ලං වෙන්නවත් ළඟටවත් එන්න බෑ. රාජ්‍ය අංශයේ තියෙන මේ පහසුකම් ටිකත් එක්ක රෝහල් ඇඳම් ප්‍රමාණෙත් එක්ක ඉතින් ඒ නිසා සන්නස මේ වෙලාවේ තුමිට කියන්න මේ පුද්ගලික අංශයේ ඇඳම් හොයන්න එපා කියලා. දැන් ඇත්තටම රාජ්‍ය අංශයේ රෝහලකවත් රජයේ රෝහලකවත් ඇඳක් තියා ඇඳක බිම ඉන්න තරම්වත් ඉඩ නැති තත්ත්වයක් සමහර වාට්ටු වල සමහර රෝහල් වල තියෙනවා. ඉතින් අර මහත්මියට මමත් ඊට පස්සේ කතා කරලා කිව්වේ අම්මා මේ වෙලාවේ ප්‍රයිවට් හොස්පිටල් කිය මේ ඕවා හොය ඉන්න නෙමෙයි, ප්‍රයිවට් ද ගවර්න්මන්ට් ද හොයන්න නෙමෙයි, ඉස්සෙල්ලා ජීවිතය ආරක්ෂා කරගන්න ප්‍රයිවට් හොය ඉන්න නැතුව නිසා මේ වෙලාවේ ජාතික රෝහලට යන්න කියලා මම ඇයට මතක් කරේ. මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ ජීවිතෙත් අවදානමකට දාගෙන ඒ වගේ මොනවා හරි මේ පටු දේවල් එක්ක සමහර ලාවට තමන්ම අසරණ වෙනවා. අද හරිම දවස් 3ක් තිස්සේ ගෙදරට වෙලා නේ සන්නස දැන් හුස්ම ගන්නත් අමාරු එකක ඉන්නවා. එතකොට පින්වත්නි පුද්ගලික රෝහලක තියෙන පහසුකමයි සාමාන්‍ය රජයේ රෝහලක තියෙන පහසුකමයි මනසින් ගලපලා අපි හිතනවා නම් මම මේ වෙලාවේ මම ඉන්නේ මෙහෙම ආර්ථික තත්ත්වයක මගේ ජීවන පරිසරයේ මේ වගේ ජීවන පරිසරයක් මම සලස ගන්න ඕනේ මෙවැනි පරිසරයක් කියලා තමන්ගේ මනසේ හදාගන්න හැම දෙයක් තුළම මතක තියාගන්න තියෙන තණ්හාවක්. පුද්ගලික රෝහලේ ඇඳ කියන එක ඔබ ඔබේ මනසින් දැක්ක රූපයක්. ඔබ ඔබේ කයින් පහස විඳින්න උත්සාහ කරපු රූපයක්. ශබ්ද, ගන්ධ, රස, පහස ආදියක් විතරයි ওই පුද්ගලික රෝහල තුල ඔබ අද්දුටුව අරමුණු ටිකක් කොටින්ම කියනවා නම් පුද්ගලික රෝහලේ රූපය, පුද්ගලික රෝහලේ ඇහෙන ශබ්දය, පුද්ගලික රෝහලේ දැනෙන සුවඳ, පුද්ගලික රෝහලේ දැනෙන ඒ ආහාරවල රස, පුද්ගලික රෝහලේ කයට ලැබිච්ච පහසුව සහ මනසට දැනෙච්ච අරමුණ ස්වභාවය. මේ ආයතනයන්ගෙන් ගත අරමුණු වල ස්වභාවයක්. ඒකට ඔබ තණ්හා කරනවා නම් එතකොට ඔබට මේ වෙලාවේ එවැනි පහසුකම් ටිකක්ම අවශ්‍යයි. ඉතින් පහසුකම් නැහැලු. නැත්තම් ගෙදෙට්ට වෙලා ඉන්නවා අමාරුවෙන් හුස්ම ඇද. එතකොට තමන් මොකද වෙලා තියෙන්නේ? ජාතික රෝහලේ හෝ වේවා
එහෙම නැත්නම් රජේ රෝහලකට යන්න අකමැත්ත දක්වන්නේම ගැටීමක්. ඒ ගැටීම හැදිලා තියෙන්නේ Taman අර දැක්ක පුද්ගලිකාංශයේ දැක්ක පහසුකම් ටික කෙරෙහි තියෙන ඇලීම නිසා. ඒතර එයා හිතන්නේ මට සල්ලි තියෙනවා මට ඒ පහසුකම් ගන්න පුළුවන් මං යන්නේ පහසුකම් විඳින්න. මොකද්ද මේ? ඇලීමක්. ඒතර ඇලීමක් සහ ගැටීමක් කියන දෙක තුල තියෙන කෙලෙස්. අන්තිමට කෙලෙස් නිසා හුස්ම ඇද ගෙදරට වෙලා අමාරුවෙන් දුක් විඳලා මැරිලා යන්න වෙන්නේ. දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ නැති කරගන්න වෙන්නේ. මෙන්න මේ නිසා පින්වත්නි තමන් තේරුම් ගන්න ඕනේ මේ ලෝක ස්වභාවයට මුහුණ දෙනකොට තමන් අසරණ වෙන තැනටපත් වෙදි දැනුත් මම මේ ධර්ම දේශනාවට සජීවීව මේ මොහොතේ මේ මැදිරියට සහභාගී වෙන්න මග වඩිනකොටත් මම දැක්ක එක්තරා මේ එන්නත ලබා ගන්න කිලෝමීටර් ගානක දිග පොලිමක පිරිස ඉන්නවා. ඇත්තටම ඒ ඇත්තන්ට තිබිච්ච හිතේ හයිය කිලෝමීටර් ගානක් ඉඳලා හරි ඕන් උත්සාහ කරන කොහොම හරි මෙන්නත විද ගන්න ඕනේ කියලා. නමුත් සමහර කෙනෙක් මේ වෙලාවේ අපි දකිනවා අපිට බෑ ඔය පෝලිං වල ඉන්න. අපිට ඔය පෝලිං වල ඉන්න බැරි හින්දා ඒ කියන්නේ මේ හිතන් ඉන්න කකුල් අමාරු ඒ හින්දානේ මං කියන්නේ. සමහර කෙනෙක්ට හිතෙන්නේ මට VIP විදියට ගිහිල්ලා ටක් ගාලා විඳ ගන්න ඕනේ මට ඔය පෝලිං වල ඉන්න බෑ. ඒ හින්දා මම මේ කවදා හරි ඉඩක් ලැබෙනකන් ඉන්නවා මේක විඳ ගන්න නැතුව. එහෙම කී හිටපු සමහර අය අද ආසාදිතයෝ වෙලා ජීවිතෙත් අත්හැරලා ගිහිල්ලා තියෙනවා පින්වත්නි. දැන් ඉතින් මොනෝපෝලිමක්වත් නැහැ. පෝලිං වල ඉඳලවත් එයාට ආයි ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අහිමි වෙච්ච අවස්ථාව ආයෙ හරවන්න බෑ. එතකොට ඔබ හිතන්න ඔබට පොලිමක ඉඳලා හරි එන්නත ලබා ගන්න තියනවා නම් සමහර රටවල් වල එහෙමවත් අවස්ථාව නැති රටවල් තියෙනවා පින්වත්නි. මෙහෙමවත් එන්නතක් විද ගන්න ඉඩක් නැති අවස්ථා තියෙනවා. මං හිතන්නේ මේ වෙනකොට දැනුවත් වෙච්ච විදියට අවුරුදු 30ට වැඩි අයට ඕනෑම රටේ ඕනෑම එන්නත විදෙන තැනකට ගිහිල්ලා විද ගන්න අවස්ථාව සලස්සලා තියෙනවා. කොහේ හරි ආරංචි වුණොත් විදිනවා කියලා එතෙන්ට ගිහිල්ලා එන්නත විද ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මේවැදී සමහර වෙලාවට මේ කෙලෙස් නිසා තමන්ගේ මේ රෝගයට මුහුණ දෙන්න ඇති කරගන්න විවිධ ප්‍රශ්න මේ හිතේ තියෙන අසිහිය හිතේ තියෙන අසතිය අපිට පේනවා. සමහර අය අපිට දකින්න ලැබෙනවා ඔය කියන එන්නත ගැන වුණත් අනියත බියක් ඇති කරගෙන කටයුතු කරන අවස්ථා. අපිට මේවා එහෙම 100% විශ්වාස නැහැ. හැබැයි අපි දන්නවා එක දෙයක් හිතන්න ඕනේ අපි. මේ ලෝකේ පුරාම පින්වත්නි ආර්ථික තත්ත්වෙන් පහළ ඉන්න අපි වගේ රටවල් වල ඇත්තන්ට තමයි මේ එන්නත අන්තිමටම මෙහෙම ලබා ගන්න ඉඩ ලැබුණේ. දියුණුවයි කියලා සලකන ප්‍රබල රටවල් අපි හැමෝටම පෙර ඔවුන් මේ එන්නත් තමන්ගේ රටේ රටවැසියන් සියලු දෙනාටම පාහේ පුළුවන් තරම් ඉක්මනින් විදින්න අවශ්‍ය පරිසරය හදාගත්තා. ඒතර ඔබ හිතන්න මහා දියුණුවයි කියන රටවල් ඔවුන්නේ එන්නත ඉක්මනට ගත්තනම් තමන්ගේ රටවැසියන්ට ඔවුන් කිසි දෙයක් හොයන්න බලන්නේ නැති මෝඩයෝද? අපේ රට ඇතුලේ ඒ එන්නත ගැන සමහරලාට මම මේ දවස්වල මට කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා. දුෂ්කර පළාත්වල ඇතැම් අහිංසක ඔය අම්මලා තාත්තලා එක්ක සමහරලාට එහෙම අපි කතා බහ කරනකොට ඒ ඇත්තෝ මාත් එක්ක කියනවා නේ සනස මේවා විදලා මොනවා වෙයිද දන්නේ නැහැ. ගමේ මිනිස්සු කියනවා එක එක කතා. සමහර වෙලාවට පිස්සු හැදෙනවායි කියනවා මේක විදගත්තට පස්සේ ඔයගේ එක එක ඒවා ඉතින් අපිට කියනවා නේ සනස ඇත්තද දන්නේ එහෙමයි කියලා. ඉතින් ඔබ තේරුම් ගන්න පින්වත්නි ලෝක සෞඛ්‍ය සංවිධානය යම්කිසි විදිහකට අනුමත කරලා දියුණුවයි කියන රටක යම්කිසි ආකාරයකට ඕන් මුළු රටේ රටවැසියන් විශාල ප්‍රතිශතයකට කොහොම හරි මේ
එන්නත්කරණය ලබා දීලා ඕනේ රටවල් වල ඉන්න තමන්ගේ ජනතාව ආරක්ෂා කරගන්න කටයුතු කරනවා නම් ඔබට ලැබිච්ච මේ අවස්ථාව ගැන නිකන් බොරු ගැටීම් හදාගෙන මනසේ ඒකත් ඒ ගැටීමත් ද්වේෂයක් හැටියටම සලකන්න යම් ආකාරයකින් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ දෙන බෙහෙතක් ඒක ඖෂධයක් ඒක යම් කිසි විදිහකට ප්‍රතිශක්තිය හදාගන්න අවශ්‍ය කරන පරිසරයක් තමන්ගේ ශරීරයේ ගොඩනගා ගන්න දෙයක් ඒ මොන ආකාරය හෝ දෙයක් මේකට ඖෂධ නැහැනේ ඒ දේවල් වලට ප්‍රමාද වෙන්න එපා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කරගන්න පින්වත්නි ඔබ කිසිම වෙලාවක එවැනි දෙයකට අකීකරු වෙන්න එපා මං අදත් මගදී දැක්ක ගොඩාක් අය පාරවල් වල සමහරලාවට කිසිම බයක් නැහැ මාස්ක් එකක් නැතුව ඉන්නවා මේ හැම දෙයකම තියෙන්නේ මොකද්ද නොසලකිල්ල තුල තියෙන්නේ අසිහියක්මයි දැන් සමහර අය එහෙම ඉන්න වෙලාවක මම අහලා තියෙනවා ඔවුන්ට ලං නොවි ඈත ඉඳලා මං අහපු අවස්ථා තියෙනවා කෝ ඔයාගේ මාස්ක් එක අනේ සනස මේ අමතකුණා සාක්කුවේ මිනිස්සු මේ අසිහිය තුල ඔය වගේ යම් ඇලීම් ගැටීම් තුල තමන්ගේ ජීවිතය හසුරවන කොට පින්වත්නි ඕන්ම අසරණ වෙලා ජීවිතය අතහැර ගන්නවා සිත්නේ තසපු අහන ඔබ හැම වෙලාවෙම තමන්ගේ මනස ශක්තිමත් කරගන්න අද අපි දවසේ ඔබට මාතෘකා කළේම මේ මොහොත මට ඕනෑම මොහොතක මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් මේ කියන අවස්ථාවට ඒ සඳහා මම මගේ මනස ශක්තිමත් කරගන්න ඕනේ කියලා. එතකොට මනස ශක්තිමත් කරගන්නවයි කියන කෙනා රෝගය හැදුනට පස්සේ මනස ශක්තිමත් කරගන්න නම් ඊට පෙර පින්වත්නි මේ රෝගය හැදෙන්න පෙර වළක්වා ගත යුතු තැනටත් තමන්ගේ මනස ශක්තිමත් කරගන්න ඕනේ. එන්නත විද ගන්න ශක්තියක් නැත්තම් මනසට දැන් මං සමහර ස්වාමීන් වහන්සේලා මට ආරංචි වුණා අපේ ධර්මදේශකයන් වහන්සේලා අතරේ මේ එන්නත විද ගන්න බැරි වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට එවැනි ඇතම් ස්වාමීන් වහන්සේලාට මං දුරකථන ඇමතුමක් දීලා කතා කරා ස්වාමීන් වහන්සේ අපි අවස්ථාව හදාගම ඉක්මනට මං කතා කරන්න මං අපේ ඉහළ අංශයේ එක්තරා ආරක්ෂක අංශයේ පින්වත් මහත්මයෙක් එක්ක සාකච්ඡා කළා මේ ධර්මදේශකයන් වහන්සේලා මේ රටට සල්පයයි වැඩ ඉන්න උන්වහන්සේලා අපිට සම්පතක් උන්වහන්සේලාට ඉක්මනට විදලා නැති ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපිට මේ එන්නත විද ගන්න ඕනේ. ඒකට අපි අවස්ථාව උන්වහන්සේලාට හදලා දෙමු. අනේ හොඳයි සයන්වහන්ස ඔබ වහන්සේ එක ඉක්මනට ලැහැස්ති කරන්න සංවිධානය කරන්න ඒක මං කරන්නම් කිව්වා. ඒක මං ලැහැස්ති කරලා දෙන්නම් කිව්වා. කතා කරලා බලනකොට විදලා නැති ඇතම් ස්වාමීන් වහන්සේලා බලද්දි මේ මම ඒ ස්වාමීන් වහන්සේලාට කිව්වා සිත්නේ තසපෙදී මම ඉගෙන කියනවා කියලාම. පුංචි බබාලා වගේ සමහර ස්වාමීන් වහන්සේලා මට ආරංචි වුණා එතෙන්දි කියනකොට අනේ බයයිනේ ඉන්ජෙක්ෂන් විද ගන්න. මේ පොඩි ළමයි වගේ. එන්නත විද ගන්න බයට ඉන්නවා. හම්දුරුරු හැමතැනම වඩිනවා ධර්ම දේශනවලට සමහරලාට මාධ්‍යවල හෝ. උන්වහන්සේලා තුළ ඒ අවශ්‍ය ආරක්ෂාව කායිකව ගොඩනගා ගන්නත් මානසික ශක්තියට වගේම කායිකව ලබා ගන්න ශක්තියට තමන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ හැම තැනකම බය කියන්නේ කෙලෙස්. බය අයිති මෝහයට. එතකොට ඇලෙන්නෙත් මෝහය නිසා, ගැටෙන්නෙත් මෝහය නිසා. මේ බය තැති ගැනීම තියෙනෙත් මෝහය. ඒ බය තුලම ගැටීමකුත් තියෙනවා පින්වත්නි. එතන ගැටීමක් තියෙනවා. ඒ නිසා ඔබ එන්නත විද ගන්න යම් බයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම මේ වෙලාවේ අතහරින්න. ඔබට සමහර වෙලාවට වෙනිවැල් ගැට ටිකක් බොන්න කියලා කෙනෙක් කියනකොට ඒකේ තියෙන තිත්තත් එක්ක ඔබ ප්‍රතික්ෂේප කරන තැන තියෙන්නේත් කෙලෙස්. මේ හිත කෙලෙස් වලට යට වෙවි මේ වෙලාවේ අපේ ජීවිතේ සහ තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත අනතුරේ දාන්න නැති වෙන්න තමන්ගේ හිත තුළ ඒ කෙලෙස් වලට පහර දෙන්න. ඒ කෙලෙස් වලට පහර දුන්න තැන පින්වත්නි හිතේ උපදින්නේ කුසලයක්. ඔබට පුද්ගලික රෝහලේ තියෙන පහසුකම් වලටම හිත ඇලිලා අනේ ඒවයි ඇඳක් නෑනේ ඇඳක් හිස් වෙනකම් මං අමාරුණත් කමන්නේ ගෙදෙට්ට වෙලා ඉන්නවා කියලා හිතපු තැන
ඔබ තේරුම් ගත්තොත් එහෙම ඒ පුද්ගලික රෝහලේ දකින්න රූපෙට, ඒ පුද්ගලික රෝහලේ ඇහෙන ශබ්දෙට, ඒ දැනෙන ගඳ සුවඳ රස, ඒ දැනෙන පහස, ඒ සුව පහස ආදී පහසට, ඒ අරමුණු වලට මගේ හිතේ තියෙන ඇලීමක් මේ කියලා දැනුණ දාට ඔබ ඔන්න පහර දුන්න තැන ඔබේ හිතේ උපදින කුසලයක්. ඔබේ ඇලීම ජයගත්ත තැන රාගය විරාගයට හැරෙනවා. රාගය දුරු කරගත්ත හිතක් වෙනවා පින්වත්නි. එතකොට ඒ පහසුකම් නැහැයි කියලා හිතේ ගැටීම ඇති කරගත්ත තැන, ඒ ගැටීමට ඔබ පහර දුන්න තැන, ඒ द्वේෂයට පහර දීමක් හැටියට ඒ වෙලාවේ පින්වත්නි द्वේෂය දුරු කර ගැනීමේ කුසලයක් හිතේ උපදිනවා. ඒතර ඔබ හිතන්න මේක පුංචි දෙයක් නෙමෙයි. සමහර කෙනෙක් Tamanට ආසාදිත ලක්ෂණ තියෙනවායි කියලා දැන ගණන් ගන්නේ නැතුව ඉන්නවා. සමහර මේ වෛද්‍යවරු කියනවා අන්තිමට ඔවුන් වෛද්‍යවරුන්ට මහා බරක් වෙනවා. මොකද අර පුංචි තැනකින් විසඳ ගන්න තියෙන දේ පෙනහළු වලටත් ගිහිල්ලා මහා දරුණු වුණාට පස්සේ රටේ තියෙන ඊටාම ස්වල්ප ඔක්සිජන් ටික පින්වත්නි භාවිත කළ යුතු රෝගීන් ගණන වැඩි කරන තැනටපත් වෙන ඔහේ ගණන් ගන්න නැතුව ඉඳලා මේ පොඩි එම්බිරිසාවක් තියෙන එක ගා ඉන්නවා. ඒකට අවශ්‍ය පිළියම අඩුතරමේ කොතමලි ටිකක් බොන්න. හුමාලේ අල්ල ගන්න දුම. මේ වගේ දේ ඔබ කරන තැන පින්වත්නි ඔබ ඔබේ මනස යම් කිසි විදිහකට කෙලෙස් එක්ක යම් සටනක් කරනවා කියන එක දකින්න උත්සාහ කරන්න. එතනක් තියෙනවා කෙලෙස් එක්ක සටන නොතේරුණාට. අපි අපේ ජීවිතය මේ වෙලාවේ මේ දුර්ලභව ධර්ම සද්ධර්මය ඇහෙන පරිසරය අහිමි කරගත්තොත් කර්මානුරූපව පින්වත්නි දැන් ඔබ හිතන්න අනාථපිණ්ඩික සිටුතුමා වගේ උත්තමයෝ අර වගේ අසාධ්‍ය තත්ත්වයක මරණාසන්න මොහොතේ හිටියත් අන්තිමට දහම් පදයක් අහහ ජීවිතය අතහරින්න ඔවුන්ට ඉඩ ලැබුණා. අනේපිඩු දිවි අනාථපිණ්ඩික දිවි පුත්‍රයෙක් නමින් දෙවියන් අතර සිට ජේතවනාරාමයට ඇවිල්ලා ඉදං හිතං ජේතවනං ඉසි සංගනි සේවිතං ආදී හරි ලස්සන ගාථා ටිකක් කියමින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා මහා ආලෝකයක් විහිදගත් දිව්‍ය පුත්‍රයෙක් විදියට. ඒතර ඔහු මැරෙන වෙලාවේ වේදනාවක් විඳලා මැරුණා. හැබැයි දෙවියන් අතර ඔහුට අවස්ථාවක් ලැබුණා ආයේ ජීවිතය ධර්මය අහන පරිසරයක් තියෙන ලෝකයකට යන්න. හැබැයි පින්කම් කරපු දන් දුන්න හැමෝටම එහෙම ලැබුණේ නැහනේ. මොකද ඒ සමහර අය මරණාසන්න මොහොතේ තීච අකුසල සිතුවිල්ලක් නිසා අවාසනාවන්ත විදියට සුගතියත් අහිමි කරගත් අවස්ථා තියෙනවා. ඒ හින්දා ඔබ හිතන්න පින්වත්නි, නිකමට මෙහෙම හිතන්න. ඔය මේ ජීවිතේ රකින්න කියලා ඕන්නේ ඔය යන විදිහට ඔය පාඩුයි නොහොම හිතලා ඔබ ඉඳලා ඊට පස්සේ කොරෝනා රෝගයෙන් ඔබේ ජීවිතය අහිමි වෙන තැනටපත් වුණොත් බැරි වෙලා හරි පින්වත්නි ඒ වෙලාවට හුස්ම ගන්න අමාරු වෙනකොට ධර්ම කරුණක්වත් සිහි කරගන්න බැරි තරම් පීඩාවක් හිතට ආවොත් ඒ වෙලාවට පින්වත්නි ඒ මොහොතේ ඇති වෙන අකුසල සිතුවිල්ලකින් මැරුණොත් ඒ සිතුවිල්ල නිසාම ඔබ දුගතියක බැරි වෙලා හරි උපදින්න සිද්ධ වුණොත් එතනින් එහාට ඔබට ධර්මය අහලත් හමාරයි. ඒ දුගතියේ තියෙන අකුසල කර්මයන් එක්ක ආය තව තවත් දුගති ලෝක වලට වැටි ගියොත් ඔබ හිතන්න දැන් අර ඉනිකුණු ආත්මයකට ගියපු හාමුදුරුව ඔබට මතක ඇති මතක් කරගන්නේ සිද්ධිය. ඒ හාමුදුරුව හරි සිල්වත්. හැබැයි හාමුදුරුව තමන්ගේ අතට ලැබිච්ච අර චීවරයට හිතේ තීච්ච දැඩි ඇල්ම නිසාම එදා රාත්‍රියේ නින්දෙදි අපවත් වෙනවා. යම් කිසි රෝගයක් නිසා ඒ නින්දෙදි අපවත් වෙන්නේ. හැබැයි මේ හාමුදුරුව අපවත් වෙන මොහොතේ ඒ රාත්‍රියේ නින්ද යනකම් අන්තිමට හිතින්දල් තින අර චීවරයට තියෙන දැඩි උපාදාන සිතුවිලි ටික. චීවරයකට තියෙන සිවුරකට ඒ උපාදාන වෙච්ච කාම සිතුවිලි ටික. චීවරේ ලස්සනයි, චීවරේ හොඳට
හැඩට වැඩට පොරෝගෙන යන්න නිකන් අර ඔළුවේ මහදාගත්තු උපාදාන සිතුවිලි ටික නිසා පින්වත්නි මේ හාමුදුරුවෝ කොච්චර සිල් රැක්කත් අන්තිමට අර ඉනිකුණෙක් වෙලා ඒ සිවුරේ උපදිනවා. ස්වාමීන් වහන්සේලාට ඒ සිවුර අල්ලන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ තහනම් කළා සතියකට. මොකද බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ඉනිකුණු ආත්මේ මේ සත්වයා මෙතන සතියක කාලයක් ඉන්නේ. සතිය ගත වෙලා අවසන් වුණාට පස්සේ ඒ දවස් 7 අවසන් වුණාට පස්සේ ඕන කෙනෙකුට ඒ සිවුර ගන්න කියලා කිව්වා. සුදුසු කෙනෙකුට ඒ සිවුර පවරන්න කිව්වා. සංඝයාට ප්‍රශ්නයක් ආවා ස්වාමීනි ඔබ වහන්සේ මේ දවස් 7ක කාලයක් මේ සිවුර අල්ලන්න එපා කිව්වේ. විස්තරේ කිව්වා මේ භික්ෂුව මෙතෙක් කල මේ චීවරයට ඉනිකුණු ආත්මයකින් උපදලා හිටියා. බැරි වෙලා හරි ඔබ ගත්තා නම් උපාදානය නිසා ඉනිකුණු ආත්මයට ගියපු ඒ භික්ෂුව ඒ ඉනිකුණු ආත්මය තුල ආයෙත් ඒ තමන් ඇලොම් කරන චීවරය සංඝයාගේ අතට ගියපු එකට ගැටීමකින් ඒ ඉනිකුණු ආත්මය තුල ඇති කරගන්න ගැටිච්ච සිත නිසා ඊට පස්සේ ආයෙත් දුගතිය. බුදුරජාණන් වහන්සේ හිටපු නිසා උන්වහන්සේ මේක දැකපු නිසා බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් සංඝයාගෙන් ඒ චීවරය අත තියන්න ඉඩ නොදී ඈත් කරලා තිබ්බ නිසා පින්වත්නි ද්වේෂයක් සංඝයා ගැන ඇති කරගෙන ආයෙ දුගතියට යන්න තියෙන අවස්ථාව නැති කරගත්තා. පෙර වෙලා හරි බුදුරජාණන් වහන්සේ නොහිටියානම් හාමුදුරුවෝ වර චීවරය ගනි ඊට පස්සේ ගැටීමක් ඇති කරගෙන ආයෙත් දුගතියට මෙයයි. බලන්නකෝ අසරණ වෙනවා දුගතියකට වැටුණ ගමන් එතනින් එහාට ඒ දුගතිය ආකාරයේ සිතුවිලි පවත්වනවා. ඉතින් ඔබ හිතන්න මේ කොරෝනා රෝගයෙන් මැරෙන කෙනෙක් ඒ වෙලාවේ හුස්ම ගන්න අමාරුවෙන් ඒ විඳවන විදවිල්ල ඇතුලේ තමන්ගේ හිත කෙලෙස් එක්ක ඒ වෙලාවේ එන දෝලනේ අය වෙලාවට මේ හාන්සි වෙලා සාන්ත දාන්තෝ ධර්මයේ සිහි කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි මේ මොහොත. එවැනි මොහොතක හිතේන කලබලයට මොනවා හිතෙයිද? අන්නේ ඒක හිතන්න. ඒ වෙලාවට එන බය එක්ක ඒ වෙලාවට එන පීඩනය එක්ක පින්වත්නි එන කෙලෙස් නිසා අවසාන මොහොතේ ඇති වෙන සිතත් එක්ක ඔබට දුගති ලෝකෙක යන්න බැරි වෙලා හරි සිද්ධ වුණොත් එතනින් එහාට ධර්මය අහලා තමාරයි තමන්ගේ ජීවිතේ කුසලයේ තුල පින තුල හිත හසුරුවලත් ඉවරයි. ඒ නිසයි කියන්නේ දැම්ම හිත ශක්තිමත් කරගන්න. රජේ රෝහලක පහසුකමක් විඳින්න හිතට හයිය නැති මිනිසයා කොහොමද එහෙනම් අර වගේ හුස්ම ගන්න අමාරු වෙන මොහොතක හිත හයිය කරගන්නේ? එන්නතක් විඳ ගන්න හිතේ හයිය නැති මිනිසයා කොහොමද පින්වත්නි ජීවිතේ අන්තිම මොහොතේ හුස්ම ගන්න බැරුව හිර වෙලා තමන්ගේ ජීවිතේ බැරි වෙලා හරි කොරෝනා නිසා අහිමි වෙන මොහොතට මූණ දෙන්න සිද්ධ වුණොත් ඒ අවසාන සිත කොහොමද කලබල නොවි ධර්මයේ තුල රැකගන්නේ? ඉතින් ඒක හින්දා ඔබ අනිවාර්යෙන් මේ වෙලාවේ මේ මොහොතේ මූණ දෙන්න තියෙන භයානකම යම් ආකාරයේ මැරෙන ස්වභාවයක් මටත් උරුමයි කියන එක අමතක කරන්න එපා. අපි හැම දිනාටම ඒ ස්වභාවය ඉක්මවා යන්න තාම අවස්ථාව ලැබිලා නැහැ. අපි හැම කෙනා තුළම මොකද මේකෙදි පැහැදිලිව කියන්න ඕනේ එන්නත් දෙකම ලබා ගත්තත් 100% පිළිසරණක් නැහැනේ. එන්නත ලබා ගන්න. ඒක හරියට නිකන් අර මේ ලෙඩේට මේ බෙහෙත බොන්න කිව්වා වගේ වැඩක්. බෙහෙත බිව්වට සමහර ලාවට ඒ බෙහෙත හන්න නැති වෙන්න පුළුවන්. එන්නත ලබාගත් අයගේ 100ට ඊටාම සුළු ප්‍රතිශතයක් සමහර ලාවට දියවැඩියාව හරි වෙනත් රෝගයක් නිසා තමන්ගේ ජීවිතේට යම් ආකාරයක හානියකට 100ට ඊටාම ස්වල්ප ප්‍රතිශතයක අවදානමක් තියෙනවා. ඒ නිසා එන්නත විදගත්ත පමණිනුත් මන්නම් දැන් එන්නත් දෙකම විදගෙන තියෙන මට නම් කිසි බයක් නැහැ කියලා. ඔන්න එතකොටත් තියෙන මොකද්ද? එතන මාන්නේ, ඨම්බය මේ වගේ කෙලෙස් එතනත්. වැක්සින් දෙකම විදගත්තා. දැන් ඉතින් මං හරි. දැන් ඉතින් මං ගොඩ. එතනත් තියෙන කෙලෙස්. ඒ මිනිස්සයා ඊට පස්සේ කිසි පරිස්සමක් නැතුව සමාජයේ හැසිරෙනවනම් මට බයක් වෙන්න දෙයක් නැහැ දැන්. ඒත් තියෙන පින්වත්නි හිතේ කෙලෙස් වල ස්වභාවයක් මේ මිනිසයාත් එන්නත පැත්තක තියලා ජීවිතය අතහැරලා යන කෙනෙක් වෙන්න පුළුවන්.
නිසා මේ හැම තැනකම සිහිය පවත්වන කෙනාට යම් විදියක පිළිසරණක් තියෙනවා කියලා පේනවා. ඇලීම් දුරු කරන කෙනාට, ගැටීම් දුරු කරන කෙනාට, හිතට එන මාන්නය, මේ බය නිසා එන මෝහය, මේ වගේ කෙලෙස් මේ රෝගය තියෙන පරිසරය ඇතුලේ හැදෙනකොට ඔබ එතන ඔබේ හිතේ සිහිය ඇති කරගෙන ඒ කෙලෙස් හිතින් දැකලා ඔබ ඔබේ හිත දිහා බලලා ඔබ ඒ කෙලෙස් වලට පහර දෙන කෙනෙක් වෙනවා නම් පින්වත්නි, ඔබ කුසලයේ තුල හිත පවත්වන කෙනෙක් විදියට ඔබ ශක්තිමත්ම මනසක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔබේ මනසේ ශක්තිය දැන්ම ගොඩනගා ගන්න. මමත් ඒක ගොඩනගා ගන්න ඕනේ. මොකද ඔබට ධර්ම දේශනා කරන මම එන්නත් දෙකම විදගත්තාය කියලා මට එහෙම මේ ජීවිතයේ ඔය ලෝකයා මූණ දෙන ස්වභාවයෙන් ඉක්මවා ගියපු ස්වභාවයක් නැහැනේ. අපිටත් මේ කොරෝනා රෝගේ අපි හැම දිනාටම ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. අපිට ඕනෑම මොහොතකේ ස්වභාවයට මූණ දෙන්න පුළුවන්. එංගලන්තේ මහරජිනිටත් එකයි කාටත් එකයි ඒක. මොන පහසුකම් තිබුණත් මොන විදිහට පරිසරය ගොඩනගා ගත්තත් අපි ඕනෑම කෙනෙක් පින්වත්නි මේ මොහොතේ ජීවිතය දාලා යන්නේ මේ රෝගයෙන් නම් මාගේ හිතේ මොහොතට සූදානම්ද කියලා හැමතිස්සෙම තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒ ප්‍රත්‍යවේක්ෂා කරමින් තමන්ගේ මනසේ ඇතිවෙන කෙලෙස් නිසා තමන්ම අසරණ වෙන තැනට, තමන්ගේ සමීපතමින් අසරණ වෙන තැනට ඔබපත් වෙන්නේ නැති වෙන්න පින්වත්නි, ඔබ ඔබේ හිතේ අකුසල සිතුවිලි වලට පහර දෙදී කුසලයේ තුලම හිත රැක ගන්න කියලා සිහිපත් කරනවා. මේ වෙලාවේ මේක කාලීන වශයෙන් කතා කරපු කරුණක් වුණත් මේක කොරෝනා වලට විතරක් නෙමෙයි, ජීවිතේ ඕනෑම රෝගයකට මේක අදාළයි. අපේ ජීවිතයේ අපිට අහිමි වෙන මොහොත පින්වත්නි, හොඳට හාන්සි වෙලා සාන්ත දාන්තෝ යන්න පුළුවන් කියලා හිතේ මවා ගන්න එපා. දරුණු විදිහට ජීවිතය අතහරින්න වෙන්න පුළුවන්. ඔබ හිතන්න සාමාවතී මගපල ලැබපු ශ්‍රාවිකාවක්, නමුත් අමුවේ පිච්චි ගින්දරක් අස්සේ මැරෙන්න සිද්ධ වුණේ ඇයට අතීත කර්ම විපාකයක් නිසා. එයාගේ ඉහෙලියන් එක්ක එකට පිච්චිලා මැරුණා. ඒ ඉහෙලියන් එක්ක පෙර ජීවිතයකදී ගංගාවක් ළඟට එනකොට එතන වුන් ගංගාවෙන් නාලා ගිනි ගොඩක් ගහගෙන ගිනි තපිනවා සීතලට. ඒ ගිනි ගොඩ ගහගත්ත තැනට චුට්ටක් එහැයින් ස්වාමින් වහන්සේ නමක් කොලාතු වලින් වහලා පුංචි කුටියක් වගේ හදාගෙන තිබුණා. මේ ස්වාමින් වහන්සේ භාවනාවක සමාධිමත් සිතක හිටියා. මේ ගිනි ගොඩ ගහගත්ත ගින්න ටිකක් පැතිරිලා ගිහලා අර ස්වාමින් වහන්සේ කොළ වලින් වහගෙන හිටපු ඒ කුටියත් ඇවිලෙන්න ගත්තා. පින්වත්නි, මේ වෙලාවේ ගින්නට යට වෙලා මේ ස්වාමින් වහන්සේට යාගන්න තැනක් නැහැ. සාමාවතී එදා ඒ ආත්මෙදී ඒ යාළුවොත් එක්ක කල්පනා කරා, මෙයාව දැන් බේරන්න ගියොත් එහෙම කොහොමත් ඊට පස්සේ ඉතින් කොයි වෙලේ හරි පිච්චිච්ච කෙනා දැන් මැරිලා යනවා. දැන් ඉතින් බේරන්න ඔහොම පිච්චිලා කර වෙලාම ගියදින් අලු වෙලා ගියදින් ඊට පස්සේ අපි අහුවෙන්නේ නැහැ කියලා හිතාගෙන එතනින් ගියා. ඒ ස්වාමීන් වහන්සේ බේරගන්න තීච්ච අවස්ථාව හිතාමතා අතහැරලා දැම්මා. ඒකේ විපාකෙ වින්දා ආත්ම ගණන්. කොච්චර මගපල ලබලා ධර්මය අහලා දන් දීලා මොන තරම් පින්වන්ත ජීවිතයක් ගෙවුවත් මරණය Tamanට උරුම වෙලා තිබ්බේ අමුවේ පණ පිටින් පිච්චිලා මැරෙන්න. ඒක තමයි සාමාවතීගේ ජීවිතය ඇති වෙච්ච ඉරණම. බිම්බිසාර රජතුමා ඒ කර්ම විපාකයක් දායාදයක් විදිහට පින්වත්නි ඔබ මතක ඇති. කකුල් පළලා බඩගින්නේ තමන්ම රජකම් කරපු රාජධානිය ඇතුලේ හිරේ දුක් විඳලා මැරෙන්න සිද්ධ වුණා. ඒ තමයි එතුමාගේ ජීවිතය අහිමි වෙන්න තිබ්බ විදිය. එතුමත් වේළුවනාරාමේ ආදී දන් දීලා ගිජ්ජ කුටි හදලා පාරවල් හදලා කීයක් දේ කළාද? සෝතාපන්න ඵලයටපත් වෙච්ච ශ්‍රාවිකාව මේ. කොච්චර එහෙනම් ධර්මය අහන්නේ නැද්ද? ධර්ම මානසිකාරය කොහොම කරන්නේ නැද්ද? හැබැයි අවසාන මොහොතේම සාන්ත දාන්තව හාන්සි වෙලා මරණයක් නෙමෙයි තිබ්බේ. ඔබ හොඳට තමන්ගේ ගැනත් එහෙම හැම වෙලාවෙම හිතන්න.
දැන් නෙමෙයි අන්නේ ඒ අන්තිම මොහොතේ මගේ හිත ඒ වගේ අනතුරුදායක ඒ වගේ කලබලකාරී වෙන ඒ වගේ භයානක මොහොතකට මාගේ මරණය මුණ දෙන අවස්ථාව වෙනවා නම් බැරි වෙලා හරි එහෙම වෙනවා නම් මම මගේ මනසේ මේ මොහොතට හයියක් දැම්ම හදාගන්න ඕනේ කියන හිත ඔබ ඇති කරගන්න කියන පණිවිඩයයි පින්වත්නි අද සිත් නිත් අසපුවෙන් ඔබේ මනසට දෙන්නේ. ඔබේ සිතට පෙර දැනුම් දිය යුතු මේ පණිවිඩය මේ යුගයේ මේ ඩෙල්ටා ආදී නොයේ තව මොන ප්‍රභේදයද අපි දන්නේ නැහැ. දැන් අද ඩෙල්ටා ගන්නවා හෙට මොකක් එයිද? අපේ ජීවිතවල තියෙන අනතුර එක්ක ඔබ කුසලය කොයි මොහොතේද කරන්න තියෙන්නේ? ඔබට පිනක් කොයි වෙලාවේද කරන්න තියෙන්නේ? ඒක පුංචි පිනක් වුණත් මහා ලොකු පිනක් වුණත් පින්වත්නි අතහැර ගන්නට එපා. ඒ හැම අවස්ථාවකම උපරිම ප්‍රයෝජන ගන්න. මේ ඇහෙන දහම් කරුණු ටික ඔබේ ජීවිතයට අහන්න ලැබෙන අන්තිම අනුශාසනය වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශනෙන් අනුතරව කරන සාකච්ඡාව තුළ එක දහම් පදයක් හරි තමන්ගේ මනසට ලැබෙනවා නම් ඒ හැම කරුණක්ම තමන්ට ජීවිතේ ලැබිච්ච භාග්‍යවන්ත අවස්ථාවක් විදිහට සලකන්න. ඒ වැනි අවස්ථාවක් ආය අපිට ඊද දන්නේ නැහැ. එච්චර අවදානමක අපි හැමදෙනාම ජීවත් වෙන නිසා පින්වත්නි මේ පණිවිඩය ඔබේ මනසට දුන්නේ ඔබ හැමතිස්සෙම කෙලෙස් එක සටන් කරන්න මනසේ කුසලයේ තුලම හිත පිහිටව ගන්න හිත දිහා දකින්න හැම දිනෙකම මේ රෝගයට තමන්ගේ මනස යට වෙන්න දෙන්න එපා. මනස යට වෙනවා නම් ඔබේ කය යට වෙනවාමයි. මේ රෝගයට කය යට වෙන්නට පෙර මනසයි යට වෙන්නේ කියන එක මේ දේශනාවෙන් ඔබේ මනසට පණිවිඩයක්සේ සලකාගෙන ඔබ සියලු දෙනාගේම හිතේ ශක්තිය ඇතිවීම පිණිස මේ උතුම් අනුශාසනය උපකාරම වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වත්නි ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් එකතු වෙන්නේ හතහින්න කුඹුත්තොටුව WSP වීරසූරිය පින්වත් මහත්මයා, KD කරුණාවති පින්වත් මහත්මිය සමග දරුවන් සහෝදරියන් සහ හිතවතුන් ඒ ඇත්තන් විසින් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද දායකත්වයට එකතු වෙන්නේ හතහින්න කුඹුත්තොටුව ප්‍රදේශයේ සිටයි. ඉතින් දෙපාර්ශ්වයේම මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නටත් දේශකයන් වහන්සේට දීර්ඝායුෂ සමග නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධය ලබා දීම පිණිස සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය මෙත් සිතින් ප්‍රාර්ථනා කරගෙන නෙත් FM කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් එකතු වෙන්නේ. ඉතින් අපි වීරසූරිය මහත්තයාගේ කරුණාවති මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට මෙත් සිතින් සෙත් පතමින් දෙවියොත් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සෝපත්ත්වා කියලා දෙවියන්ටත් ආශිර්වාද කරමින් සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මියගේ ඥාතියොත් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා ආශිර්වාද කරමින් නෙත් FM ආයතනයේ පින්වත් සභාපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම ආගමික අංශ ප්‍රධානී අපේ වරුණ මහත්මයා ඇතුළු සමීර මහත්තයා මේ ආගමික අංශ සියලු පින්වතුන්ට නෙත් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම වගේම නෙත් ශ්‍රවණය කරන පින් ඇති සිත් ඇති ඔබ හැමදෙනාටම ඉතාම සෙනෙහසින් ආශිර්වාද කරනවා පින්වත්නි. මේ තියෙන දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ඔබේ මනස රැක ගන්නට අප අද දවසේ සිදු කළ අනුශාසනය ඔබේ ජීවිතයේ යහපත පිණිස, සැපත පිණිස, අර්ථය පිණිසම සැලසේවා. හැමදෙනාටම හිතේ තියෙන කෙලෙස් එක්ක සටන් කරලා මේ රෝගය තුලම ඇතිවෙන ඇලෙන ගැටෙන තැන් හඳුනාගෙන ඒවාට තමන්ගේ හිත මුහුණ දෙන්න අවශ්‍ය ධර්මයෙන්ම කුසලයෙන්ම ජය ගන්න තමන්ට ශක්තිය ලැබෙන්න මේ දේශනාවේ පිනත් හැමදෙනාටම හේතු වෙත්වා. පරලෝ සුගතියත් සැලසෙත්වා. ඔබ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු.
අද ධර්මානුශාසනාවක් පවත්වූ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේටත් කිසිදු රෝග පීඩාදියකින් තොරව උන්වහන්සේගේ ශාසනික කටයුතු ඉදිරියට කරගෙන යන්නට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට පුළුවන් මේ ධර්මදේශනාව යලි ශ්‍රවණය කරන්නට net FM වන YouTube නාලිකාවෙන් අපි මේ පිළිබඳව මතක් කරන ගමන් ධර්ම සාකච්ඡාව තුළදී උන්වහන්සේ මේ ප්‍රවෘජා දිව්‍යන් දහසිය වසරක් සපරිමු උදෙසා කරන මේ ශාසනික කටයුත්ත පිළිබඳ ඒ වගේම අද මරණය සම්බන්ධයෙන් උන්වහන්සේ යම් දේ දේශනා කළා. ඒ පිළිබඳව තවදුරටත් අපි කතා කරන්න බලාපොරොත්තු අපි ඔබට නැවතත් ආයුබෝවන් කියනවා. අපි ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. මේ දිනවල බොහෝ දෙනෙක් ආයුෂය පිළිබඳ නැවතත් හිතන්නට තියෙන කාලයක් ලැබිලා තියෙන නිසා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව තුළ සඳහන් කළා වගේම මේ අද සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් ලබන සතිය වන විට සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන්නට සිටීවිද කියන විශ්වාසයක් අපි හැමෝටම නැහැ. ඒ නිසා අපි දන්නේ අපි මේ ලබලා තියෙන කාලය තුල ධර්ම ශ්‍රවණය කරන්නට හැකිනම් මෙය මහඟු පින්කමක් බවට පත් වේවි. එය ඔබගේ ඉදිරි ජීවිතයේ සැනසීම පිණිස හේතු වේවි. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මෙතෙන් සිට රාත්‍රී 9 වනතුරු සිත්නිත් අසපුව ධර්ම සාකච්ඡාව සමගත් නැදී ඉන්නට කියලා. අපි හාමුදුරුවන්ව අපි নমස්කාර පූර්වකව ධර්ම සාකච්ඡාව සඳහා පිළිගන්න අතරේ හාමුදුරුවනේ මේ ශ්‍රී ලංකාව ගත්තහම අපිට මේ මෑත කාලීන සිදුවීම් ඇසුරෙන් ජනයාගේ හැසිරීමත් එක්ක හරි හිතුවක්කාර බවක් තියෙන පිරිසක් ඉන්නවද කියලාත් වෙලාවකට හිතන වෙලාවකට ඔවුන්ට නිදහස ලබා දුන්න ගමන් මේ මාස්ක් ගලවන්න හදනවා. එතකොට මීටරේ දුර ගැන හිතන්නේ නැතුව ඉන්නවා. අපි දෑත් සෝදන එක අතාරිනවා. අර කාලයක් දුම් අල්ලපියව නැති වෙනවා. කොත්තමල්ලි බීපියව නැති වෙනවා. ඔබ වහන්සේ පිළිබඳ ධර්ම දේශනාව තුලත් සඳහන් කරා. මිනිස්සු දහස් කරන් පාරවල් වලට එකතු වෙනවා. මේ දේවල් එක්ක අපේ හාමුදුරනේ මේක මහා හිතුවක්කාරකමක්නේ. මේ හිතුවක්කාරකම එන්නේ අපේ හිතවලට මායාවේ බාධාවක් හින්දාද අපේ හාමුදුරනේ? සමීර අපේ ගිය සතියේ වරුණත් එක්ක මම ඔය ගැන සාකච්ඡා කරා. මේ මායාවේ බලපෑම කියන එකට අපි පිළිතුරක් දුන්නා. ඒ කියන්නේ මේ මායා එහෙම ඕනෑම කෙනෙකුට බලපෑම් කරන්න පුළුවන් අයියා කෙනෙක් නෙමෙයි. එහෙමයි. මායා කියන්නේ මාරයා ගැන කවුද අපි ඒ ගැන ටිකක් කතා කරා. එයා ඇත්තටම මේ එයාට තියෙන ප්‍රශ්නේ තමයි එයා ලෝකාධිපති. එයා ලෝකාධිපති නිසා එයාට එයාගේ ආධිපත්‍ය බිඳෙනවට අකමැති එයාගෙන් ගිලිහිලා යන අයව කොහොම හරි අල්ල ගන්න බලනවා. කවුද දැන් මාරයාගේ අර ආධිපත්‍යයට යටත් වෙලා ඉන්න එකෙන් ගිලිහිලා යන්නේ කවුද? ලෝකයෙන් එතර වෙන්න හදන අය. ලෝකයෙන් එතර වෙනවා කියන්නේ උපදින එකෙන් එතර වෙන්න හදන කෙනෙක් උපදින එකෙන් නිදහස් වෙන්න හැදුවොත් එතකොට එයාගේ ලෝකාධිපත්‍යයට පහරක් ඒක. එහෙමයි. එතකොට එයා හිතනවා මේ ලෝකයෙන් එතර වෙන ඉපදීම නැති කරන දහම මේ ලෝකේ හැමෝම බැරි වෙලා හරි අහන්න ගත්තොත් මේ අය ඒ දහම වඩන්න ගත්තොත් මේ අය හැමෝම ඉපදීමෙන් නිදහස් වෙන්න ගියොත් මගේ ආධිපත්‍ය බෙදෙනවා. හරියට අර පාර්ලිමේන්තුවක් ඇතුලේ තමන්ගේ පක්ෂයට තියෙන ආසන ගාන අඩු වෙනකොට ඒ පක්ෂ නායකයාට තියෙන බලතල දැන් අපි දන්නවා සමහරවිට විපක්ෂ නායකකමක් අගමැතිකමක් කියන එක උනත් තියෙන තනිකර ආසනත් එක්කනේ. ඒ දෝලණය වෙන්න පුළුවන් අපේ හමුදුරන්. එහෙම. එතකොට ඒ ආසන අහිමි වුණොත් ඔහුට තියෙන බලය අහිමි වෙනවා. නිසා තමන්ගේ යට තියෙන ආසන ටික රකින්න හදනවා වගේ මේ මායයටත් තියෙන ප්‍රශ්නේ ලෝකයෙන් ඈතර වෙන්න හදනකොට ඔහු බය වෙනවා. ඔහුගේ ආධිපත්‍යයට පහරක් වදිනවා මේක. නිසා එක කෙනෙක් වුණත් දැන් සමහර අය අර පුංචි දෙයක් ගිලිහිලා යනකොට ගණන් ගන්න නැහනේ. අන්තිමට චුට්ට ගිහිල්ලා තමයි මහා ලොකු විනාශයක් වෙන්නේ. නේද? ඔකට උදාහරණ ඕන තරම් වගේ තියෙනවනේ. මායාවේ ස්වභාවය තමයි එයා
අර පුංචි දේපවා ගිලිහෙන එක ගැන අවධානයක් තියෙනවා. ඒ කියන්නේ එක කෙනෙක් අහිමි වෙන එකටවත් එයා කැමති නැහැ. මෙන්න මේ නිසා මෙයා බලපෑම් කරන්නේ ඉපදීමෙන් නිදහස් වෙන්න ලෝකයෙන් ඈතර වෙන්න හදනවනම් විතරයි. වෙන ඒවට මාර බලපෑම් කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒකෙත් මාරයාගේ බලපෑම කියන එක සමීර මං කියවන ඕන කෙනෙකුට එහෙම එන්නේ නැහැ කියලා. රහතන් වහන්සේලාට බුදුවරුන්ට මාරයාට මේ ඒ බුදුවරුන්ගේ මනසට සහ රහතන් වහන්සේලාගේ මනසට බලපෑම් කරන්න බෑ. මොකද උන්වහන්සේලාගේ මනස සම්පූර්ණයෙන්ම නික්ලේශී මනසක් නිසා මාරයාට බලපෑම් කරන්න මනසක කෙලෙස් තියෙන්න ඕනේ. හිඩසක් කියලා කියනවකට. අපි හැමතුනේ මට අවසරයක් දෙන්න වහන්සේගේ කාරණාවට පොඩි උණුපූර්ණයක් සපයන. දැන් බෝධිසත්වයන් වහන්සේ ගිහි අවදී ඉඳලා අපනිෂ්ක්‍රමණය කරන වෙලාවේ බලපෑමක් කරා මාරය. ඔව්. ඒ අර යන්න එපා මේ අවස්ථාව නෙමෙයි කියලා. එතකොට අර නික්ලේශී මනස කෙලෙස් තියෙනවනේ මනසේ. මනසේ කෙලෙස් තියෙන හින්දා. අන්න ඒ අවස්ථාව මේ අපේ හමුදුරෝ කියන්නේ බුදුවරුන්ට බුදුනෙන් පස්සේ. අනිවාර්යයෙන් මම කිව්වේ නිකලෙස්. හරි. බුද්ධත්වයේ සහ අරහත්ත්වයේ කියන නික්ලේශී හදවතක් තියෙන උත්තරමයන්ට බලපෑම් කරන්න බෑ නෙමෙයි මං කිව්වේ. මනසට බලපෑම් කරන්න බෑ. ඒ එක වචනේ පව මං හිතලා කිව්වේ බුදුවරුන්ට බලපෑම් කරා. මාරයා. රහතුන්ට මාරයා බලපෑම් කරා. රහතන් වහන්සේලාට නිකන් නෙමෙයි. රහතන් වහන්සේලාගේ කුසට රිංගල බලපෑම් කරනවා. මේසේ මෙසේ මුගලන් මහ රහතන් වහන්සේට ඉතින් බලපෑම්. හරිද? සමහර රහතන් වහන්සේලා බය කරනවා තැති ගන්නවන්නේ නෙවෙයි එක එක විදිහට බුදුරජාණන් වහන්සේව තැති ගන්නන්න මහා ඇත්වේසම වාගෙන දැන් බුදුරජාණන් වහන්සේ පාන්දර දෙකට අවදි වෙනවා සමීර. එහෙමයි. හිමිදිරියේ දෙකට අවදි වෙලා උන්වහන්සේ සක්මන් කරනවා. උන්වහන්සේගේ සිරිතක් ඒක. හිමිදිරි පාන්දර සක්මන් කරනවා. මාරයා ඒ පාන්දරත් ඇවිල්ලා ඇත්වේස මවාගෙන මහා සද්දෙන් කෑ ගහගෙන යනවා ඈත ඉඳලා. මේ බුදුරජාණන් ඉස්සරහට. මේ උන්වහන්සේ දන්නේ නැද්ද මේ කවුද කියලා? දන්නවා. ඒත් මේ බලපෑම් කරන්න හදනවා එයා. මොකද හේතුව? එයා දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙන් ඈතර කරන පිරිස වැඩි කරනවා. ඒ නිසා උන්වහන්සේට කරදර කරන්න පුළුවන් හැම විදිහෙම වද දෙන්න බැලුවා. උන්වහන්සේ ධර්ම දේශනා කර ඉන්න කොච්චර බාධා කරනවද ඒවට? මේ බණ කියන එකට. එක දවසක් ස්වාමීන් වහන්සේලාට ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, මනස ගැන ලස්සන දේශනාවක් කරනවා බුදුරජාණන් වහන්සේ. මාරය ඒ වෙලාවේ මේ එතෙන්ට එනවා හරක් දක්කගෙන ආපු ගොපල්ලෙක් විදියට. මේ ධර්ම දේශනාය කරන තැන යනවා. යන ගම එකපාරට බුදුරජාණන් වහන්සේ බණ කියන තැනට ආවා. මේ කිසිම අර අවසර ගැනීම මොකවත් නැහැ. දැන් බලන් ඉන්න ස්වාමීන් වහන්සේලාට පේන්නේ මේ ගමේ කවුරු හරි ගොපළු මිනිස්සෙක්. කෝටි ගාණක් ඉන්නවනේ ඔය සවැත් නුවර හාමුදුරුවරුන්ට ඉන්න හැම මිනිස්සෙක්ම දන්නේ. දැන් අපේ රටක මේ පන්සලකට අදාළව ගමක් ගත්තොත් එහෙම ගමක දායක පවුල් 50යි 60යි ඕකේන ඥානපාලක් දන්නවා, සුමනපාලක් දන්නවා, ගුණපාලක් දන්නවා. හාමුදුරුවරු. හැබැයි සවැත් නුවර කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. ඕකේ ඉන්න ගොපල්ලෝ කවුද හැමෝගෙම එහෙම මූණු දන්නේ. ස්වල්ප දෙනයි කවුරුත් දන්නේ ඒක ස්වභාවයන්නේ. ඒකට මේ දැන් මේ ගොපල්ලෙක් විදියට ආව හාමුදුරුවෝ හිතුවේ ඇත්තටම ගොපල්ලෙක් කියලා. මෙයාට ඕනුනේ වෙන මොකක්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ලස්සන්ට මේ අවධානයට අර හාමුදුරුවෝ අහගෙන ඉන්න එක කඩන්න. ඒ අවබෝධය එන එක මේ වෙලාවේ බිඳින්න අවධානය කඩලා. ඇවිල්ලා ඇහුවා මේ මගේ හරක් ටික දැක්කේ නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනේ කරන ASCII. දැන් හිතන්නකෝ හිතේ මාවල බලන්න ගොපල්ලෙක් කියලා කෑ ගහලා අහනවා මගේ හරක් ටික දැක්කේ නැද්ද? මේ පැත්තට ගියේ නැද්ද කියලා. එහෙම. බුදුරජාණන් වහන්සේ දැන් සංඝයා හිතන්නේ ඇත්තටම ගොපල්ලෙක් කියලානේ. නිසා නොදන්න සංඝයාට දැනගන්නව බුදුරජාණන් වහන්සේ කෙලින්ම අරයන් අහනවා කවද්ද මාරේ උඹට හරක් හිටියේ කියලා. ඒ වගේ දැන් ඒකත් බලපෑමක් නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට උන්වහන්සේට ඇවිල්ලා කරදර කරනවා. බණ කියේදී. දැන් මම මේ දේශනාව කර ඉදී කවුරු හරි මැදිරියට එකපාරට ඇවිල්ලා මම මොකක් හරි අහුවොත් ඒක මට කරපු බලපෑමක් නේ. එහෙමයි. ඒ වගේ සමීර බුදුරජාණන් වහන්සේට කොච්චර බලපෑම් කරාද මාරයා. මම කිව්වේ මනසට බලපෑම් කරන්න බෑ. නිකලස් හදවතක් තියෙන උත්මයේගේ මනසට බලපෑම් කරන්න බෑ. කයට බලපෑම් කරන්න පුළුවන්. හැබැයි බුදුවරුන්ගේ කයට බලපෑම් කරන්නවත් බෑ මාරයට. රහතන් වහන්සේලාට විවිධ බලපෑම් කරා බඩ රිංගල වගේ. එතකොට
සමහර වෙලාවට අනාගාමී වෙච්ච සකදාගාමී වෙච්ච සෝවාන් වෙච්ච උත්තමයන්ගේ හිඩසක් අහු වුණොත් ඒ හිඩසින් රින්ගන්න මාරයට පුළුවන්. ඒ හිඩසින් රින්ගලා මනසට බලපෑම් කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ආනන්ද හාමුදුරුවන්ට 16 තැනකදී බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටිනසේක්වා කියන ඉල්ලීම කරන්න ඉඩ දෙන්නේ නැතුව කටවහුවා 16 තැනක මාරය. එතකොට සෝවාන් වෙච්ච මේ අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ කට වහගෙන ඉන්න තරම් මාරයාට බලපෑමක් කරන්න පුළුවන් වුණා මනසට. අර වචනේ පිට වෙන්න දෙන්නේ මනස වෙන අවධානයකට දානවා. හරි. ඒ වගේ මනස යම් කිසි විදියකට මනසට රිංගල බලපෑම් කරන්නේ හිඩසක් අහු වුණොත් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. මම මොනවා හරි තැනක වරදක් කරලා මම ඒක මාරයාගේ පිටින් දානවා නම් අනේ මං ඒ වෙලාවේ මාරයට අහු වුණා කියලා මං ඒ මගේ කරපු වැරද්ද මාරයා පිටින් දානවා නම් හොඳට මතක තියාගන්න ඒ වචනෙන් මට කිසිම අයිතියක් නැහැ. අනේ වරද මගේ වැරද්දක් නෙමෙයි මේ මාරයා වෙහිලා කරපු වැරද්දක්. ඒක මාරයා නිසායි නැත්තම් මන් නෙමෙයි කියලා මට බේරලා යන්න බෑයි දන්නවද? මාරයා ඒ වෙලාවේ මට රිංගලා මාරයා මාව බලපෑමකට ලක් කරලා මගේ මනස මාව වරදකට පෙළඹෙවුවා නම් ඒ වරදට මමත් අනිවාර්යෙන් වග කියන්න ඕනේ. අයියේ මාරයාට රිංගන්න හිඩසක් තියලා නෙමම. හිඩස කෙලෙස්. ඒතර කෙලෙස් එක්කෝ අපි හිතමු ගැටීමක්. ඒ වගේ මොනවා හරි හිඩසක් එක තමයි මාරයා රිංගන්නේ. ඇලීමක් එක ගැටීමක් ආදී මේ කෙලෙස් එක. එතකොට බුදුවරුන්ගේ මනසට බලපෑම් කරන්න බැරි වුණාට බුදුවරුන්ගේ මනස කියවන්න මාරයට පුළුවන්කම තිබිලා තියෙනවා. මනස කියවන්න. ඒක හොඳට සමහර දේශනවල තියෙන බුදුරජාණන් වහන්සේට හැමදේම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ හිතන ඇතැම් දේවල් මාරයා දැනගත් අවස්ථා තියෙනවා. දැන් එක තැනක් තියෙනවා බුදුරජාණන් වහන්සේට හිතක් පහළ වෙනවා මේ රජවරු රාජ්‍ය පාලනය කරන්න ගියාම ආයුධ අරගෙන මේ මහ කර මොකද්ද මේ කරන්නේ මේ මිනි මරාගෙන යුද්ධ කර ඇත්තටම මේ රාජ්‍යයක් පාලනය කරන්න ධාර්මිකව පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට තේරෙනවා රාජ්‍යයක් පාලනය කරන්න ධාර්මිකව පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියන එක. උන්වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේ ඒවාට මේ යොමුනේ නෑනේ. උන්වහන්සේ දේශපාලනය කරන්න කියන උන්වහන්සේ ආවේ කොහොමද දේශපාලන පවුලක. එතකොට මාරයා මේක දැක්කා. බුදුරජාණන්සේ හිතපු සිතුවිල්ල මාරයා දැක්කා. මාරයා දැකලා මෙයා මොකද කරේ? හරි ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක්ගේ වෙස්යක් මවාගෙන එනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. සුදු ඇඳලා මේ එක වෙස්යක් මවාගෙන ඉන්නේ. මිනිස්සෙගේ වෙස්යක්. උද්ද උපාසකෙක් වගේ දැක්ක ගමන් පේන්නේ. ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්. අනේ ස්වාමීනි ඔබ වහන්සේ දේශපාලනයට එන්නකෝ. ඔබ වහන්සේ මේ රාජ්‍ය බාර ගන්නකෝ. ඔබ වහන්සේට විතරයි මේක ධාර්මික රාජ්‍යයක් ගොඩනගන්න පුළුවන් කියලා ආරාධනා කරා. ධාර්මික රාජ්‍යයක් ගොඩනගන සේක්වා කියලා ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ දැන් දන්නවා මේ කවුද කියලා. උන්වහන්සේ හැබැයි එකපාරට අඟවන්නේ නැතුව මාරයව ගුණාට අඳනවා වගේ උන්වහන්සේ මේ ඔබ කොහොමද දැන් ඔය මට රාජ්‍ය පාලනේ ධාර්මිකව ගොඩනගන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ කොහොමද කියලා අහනවා. මේක තියෙන රාජ්‍ය සූත්‍රයේ සංයුත නිකායේ. සංයුත නිකායේ එකේ සගතවක්. එතකොට බුදුරජාණන් වහන්සේට අර මාරයා කියනවා ස්වාමීන් වහන්සේ සතර ඉර්ධිපාද හොඳට වඩලා තියෙනවා. ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාද වහන්සේ වඩලා තියෙනවා. මනාවකට. විරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාද වහන්සේ මනාවකට වඩලා තියෙනවා. චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාද වහන්සේ හොඳට වඩලා තියෙනවා. විමර්ශා සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාද වහන්සේ හොඳට වඩලා තියෙනවා. මේ වචන ටික ඔක්කොම මේක කියනවනේ. සියල්ල කියනවා. ඔව්. මම මේ වචන ටිකම කිව්වේ එයා මේ ටික හැම කියනවා. එයා කියන ඔබ වහන්සේ මේ ටික මනාවකට වඩලා තියෙනවා. ස්වාමීනි මේ සතර ඉර්ධිපාද මනාවකට වඩපු කෙනෙකුට රාජ්‍ය ධාර්මිකව පාලනය කරනවා කියන එක කළ හැකි දෙයක් ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේ මේක බාර ගන්න කියනවා. අපිට ඔහොම කවුරු ඇවිල්ලා කරුණු සහිතව කියනකොට අද හාමුදුරුවෝ අහු වෙනවනේ සමීර. දේශපාලනයට එන්නේ
ඔන්න මාරයාගේ බලපෑමක් නිසා වෙන්න පුළුවන්. අපේ ආම්දුරුත් රාජ්‍ය ධාර්මික රාජ්‍ය ගොඩනගන්න කියලා පාර්ලිමේන්තු ගියානේ. හරිද? ඒ රාජ්‍ය සූත්‍රය කියවනකොට මට හිතුනේ හරි තමයි මෙයාගේ වැඩ. හැබැයි තමන්ගේ හිඩසින් රිංගල තමයි මේන්නේ. මොකද්ද හිඩස? රාජ්‍ය පාලනයේට හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තු යන්නෙම එකම හේතුවයි. බුදුරජාණන් වහන්සේ හේතුව පෙන්වනවා මෙතන. මාරයට කෝ මාරය ඔය රටක් පාලනය කරන්න ධාර්මිකව පාලනය කරන්න ඕනේ කියලා හරි යම් කිසි කෙනෙක් රට පාලනය කරන්න යන්නේ කාමයට තියෙන ගිජුකම නිසා. තථාගතයන් වහන්සේව කාමයට ගිජු කරවන්න මාරය දැන් ඔන්න අඳුරගත්ත බව වෙනවා. මාරය උඹට බෑ. මහා රත්තරන් වැස්සක් කහවණු වැස්සක් වැසෙව්වත් තථාගතයන් වහන්සේ කාමයට ගිජු කරවන්න මාරය උඹට බෑ කියලා පෙන්වනවා මේ රාජ්‍ය සූත්‍රයේ. එතකොට පේනවා මේ කාමයට ගිජුකමක් තමයි එතන තියෙන්නේ සමීර. ඉතින් ඒකින්ද මාර බලපෑම් කියලා අපිට කියන්න බෑ. මාස් දාන්න නැතුව යන එක, පාරවල් උද්ඝෝෂණ කරන එක. ඒ මාර බලපෑම් නෙවෙයි. ඒ කියන්නේ ගෙවල් හදන මිනිහට, කසාද බදින මිනිහට බාධා කරන්නේ නැහැ මාරයා. දැන් අපි හිතන්නේ දැන් වෙඩින් එක පටන් දා කරන්න යනවා, ඔන්න රැල්ලක් එනවා, මේ වෙඩින් එක කරන්න බැරි වෙනවා, කල් යනවා. ආයෙත් ඔන්න සූදානම් වෙනකොට ආයෙත් රැල්ලක් එනවා, දෙවෙනි රැල්ල එනවා, තුන්වෙනි රැල්ල එනවා, වෙඩින් එක කරගන්න බැරි වෙනවා, කල් යනවා. මිනිස්සු ඕකටත් කියනවා මාර බලපෑම්ද කොහෙද? නෑ ඕකනේ අපේ හැමෝටම දැන් ගෙවල් වල ඉන්න අම්මලා කියන්නේ ඔය මාරයා තමයි බලපෑම් කරන්න කියලානේ කියන්නේ හැමෝටම අපේ. ඒ ආම්දුරුගේ කියපු අනුශාසනාවල ඇහිලා ඒගොල්ලෝ හිතන මේ ඔක්කොටම මාරයා ඇඟිලි ගන්නවා. මාරයාට කිසිම වැඩක් නෑ මේ කසාද බදින එක නවත්තන්න, දරුවෝ හදන එක නවත්තන්න, සසරට ඇලණිව නවත්තන්න. ඒවට ඕන තරම් උදව් කරනවා. එහෙමයි. හරිද? ඒව විතරක් නෙමෙයි සමීර පින් කරන එකටත් උදව් කරනවා. ඒ කියන්නේ පින කියන මේක හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන එක. බුදුරජාණන් වහන්සේම දේශනවල පැහැදිලිව පෙන්නනවා මේ පින ගැන. දැන් සමහර බ්‍රහ්මචාරී දෙන්නෙක් හිටියයි කියනවා. එක්කෙනෙක් දෙවියන් අතර උපදිනවා. හරීම අල්පේසාක්‍ය විදියට අර ගණන් ගන්නෙත් නැති වගේ කෙනෙක් දෙවියන් අතර. තව කෙනෙක් ඉන්නවා. එයා මහේශාක්‍ය දෙවි කෙනෙක්. හැබැයි මේ දෙන්නම පෙර ජීවිතේ හොඳට බ්‍රහ්මචාරීව සිල් රැක දෙන්නේ. සමාන සිල් රැක දෙන්නේ. දෙන්නා මේ මනුස්ස ලෝකේ සමාන සීලයක් රැකලා. හැබැයි අර එක්කෙනෙක් කල්පේසාක්‍ය, එක්කෙනෙක් මහේසාක්‍ය. මහේසාක්‍ය කෙනාට පිරිවර ඉන්නවා, කවුරුත් ගරු කරනවා, හරීම තැනක් තියෙනවා යාට දෙවියන් අතරේ. අනිත් කෙනාව ගණන් ගන්නවත් නැහැ. දැන් මනුස්ස ලෝකේ තියෙනවනේ එහෙම. සමහර අයට මහා පිළිගැනීමක් තියෙනවා, සමහර අයට ගණන් ගන්නවත් නැහැ. එතකොට මේ මහේසාක්‍ය අල්පේසාක්‍ය කියන එක හැදෙන්නේ සමාජීය ක්‍රමයේ වැරැද්දක් හින්දා නෙමෙයි. කර්මයේ ප්‍රශ්නයක් නිසා. මොකද්ද වෙලා තියෙන්නේ? දෙන්නම බ්‍රහ්මචාරී එක සීල රැක්කනම් ඇයි දෙන්නට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ? දෙන්නගේම බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරගත්තේ ආනිසංස විදිහට අද දෙන්නම දෙවියන් අතර ඉන්නවා. එක්කෙනෙක් දන් දීලා, එක්කෙනෙක් දන් දීලා නැහැ. හරි? දන් දුන්න කෙනා අතන මහේසාක්‍ය විදියට ඉන්නවා. පිරිවරත් එක්ක එකතු වෙලා දන් දුන්නා. එයා තනියෙන් නෙමෙයි, පිරිස එකට එකතු කරන් දන් දුන්නා. ඒ නිසා එයා පිරිස පිරිවරාගත්ත මහේසාක්‍ය කෙනෙක්. එතකොට දන් දුන්නේ නැති කෙනා සිල් රැක්කා. එයා අල්පේසාක්‍ය විදියට දෙවියන් අතර ඉන්නවා. එතකොට මෙන්න මේ නිසා සමීර අපි දැන් සමහර කෙනෙක් මේ සසරින් නිදහස් වෙන්න යන ගමනේදී එයා හිතනවා මේ ඔය දන් දීදී ඔය පින් කර වැඩන්නේ අපි අපේ පාඩුවේ මේ බණ භාවනාවක් කරන් විතරක් නිදහසේ ඉන්න ඕනේ කියලා හිතනවනේ. ඔබ හිතන්න අද අපි එදා බුදුරජාණන් වහන්සේගේ ළඟ හිටපු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ කතා කරන චරිත අතරේ විශාකා ඔය අද අපි දේශනායක තරප අනාථපිණ්ඩික සිටුතුමා මේ වගේ චරිත ගත්තම ඒ අය ගිහි ගෙදර හරි මහේසාක්‍යයි. ගිහියෙක් අනාථපිණ්ඩික සිටුතුමා හෝ විශාකා ඒ වගේ අය කොහේ හරි දානෙකට එනවනම් මේ වෙන කෙනෙක්ගේ දානෙකට ඕන් හිතනවලු කියන්නේ අර සමහර මොන හරි දෙයක් කරාම මේ ඕපනින් එකක් තියෙනවා. හිතන්න ඉස්කෝලේ මොකක් හරි බිල්ඩින් එකක් හැදුවා. බිල්ඩින් එකට සත්ත පහක් උදව් කරලා නැහැ සමහරට පලාත ඉන්න ඇමති. හරිද? නමුත් මේගොල්ලෝ හිතනවා මේක ඕපන් කරනකොට මේ ඇමති ගෙනල්ලා ඇමති අතින් මේ පීත්තපටිය කපන්න ඕනේ.
එතකොට ඒ උත්සවයේ මහේසාක්‍ය වෙනවා කියලා හිතනවා. හරිද? මේක දැන් සිස්ටම් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇවිල්ලා අර මිනිස්සයා අතීතයේ යම්කිසි විදියකට මහේසාක්‍ය වෙන්න මොනවා හරි පිනක් යන්තම් හරි ගෑවිලා කරලා තියෙනවා. ඒ හින්දා ඒ මිනිස්සයා මෙතෙන්ට ගෙනාවම හිතනවා අපේ උත්සවයේ සාර්ථක වෙයි කියලා. වෙන පටු අරමුණු තියෙන්නත් පුළුවන්. හරි. එතකොට අපිට මෙතනදී මේ අනාථපිණ්ඩික සිටුතුමා විශාකා අපේ ගෙදර දානයක් තියෙනකොට ඒ දානෙටත් නිකන් හරි වෙලා මෝන දාලා ගියොත් ඉතින් ඉතින් පරිපූර්ණයි දානේ. එහෙමලු එදා සවැත්නුවර මිනිස්සු හිතුවේ. කොච්චර මහේසාක්‍යද කියලා හිතන්නේ. දැන් ඕන් අද දෙවියන් අතරත් ඒ විදිහටම තමයි මහේසාක්‍ය ස්වභාවය ඉන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ පෙන්වන්නේ ඒකයි පින කියන එක ගිහියාටත් අවශ්‍යයි, පැවිද්දාටත් අවශ්‍යයි, දෙවියන්ටත් අවශ්‍යයි, පැවිද්දට පවෝනේ කියනවා. මේක බුද්ධ වචනේ තියෙන එකක්. පැවිද්දාට පව පින අවශ්‍යයි කියනවා මේ සසරින් නිවන් දකින්න තුරුම. මොකද හේතුව ඒ පින තුලින් තමයි එයාට පහසුව සැලසෙන්නේ මේ නිවන් මඟ යන ගමනේ. දැන් අපි සමහර වෙලාවට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කතා කරනවා. උන්වහන්සේ ගැන නම කියලාම අපිට කතා කරන උන්වහන්සේ මහේසාක්‍යයි. ඒ අතීතේ දන් දුන්න නිසා. මොගලම් මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ ඒ නම් අපිට මේ කතා කරන්නේ මහේසාක්‍යකම නිසා. අපි ඇතම්ස් දැන් කියන්නේ මෙහෙමනේ. මොගලම් මහ රහතන් වහන්සේත් එක 500 නමක් වැඩි. හැබැයි 500 නමගේ අනිත් සයන්සලා සමාලලට නම් නැහැ. ඒත් රහතන් වහන්සේ. ඒ සයන්හන්සලාගේ මොකක් හරි සිද්ධියක් කතා කරද්දී එක්තරා භික්ෂුවක්. එහෙම තමයි කියන්නේ. එක්තරා භික්ෂුවක්. කවුද නැහැ. අල්පේසාක්‍යයි මහේසාක්‍යයි පැවිද්දා තුල පවා මේ සිස්ටම් ප්‍රශ්නයක් නෙමෙයි මේක. හරිද? එතකොට නැත්තම් දැන් හිතනවනේ ඇයි එක නමකට එක විදියක් තව නමකට තව විදියක් මොකෝ. ඔක්කොටම එක වගේ සලකන්න තිබ්බ. නම් පාවිච්චි කරනවා නම් ඔක්කොගම නම් පාවිච්චි කරන්න තිබ්බ. නැත්තම් නම් පාවිච්චි නොකර ඉන්න තිබ්බ කියනවා නෑ. ඒ ඇවිල්ලා අල්පේසාක්‍ය මහේසාක්‍ය ප්‍රශ්නයක තිරිසන් ලෝකේ දැන් බල්ලෝ ගත්ත. හරකුන්ගේ ගත්තම ඉන්නවා වෘෂභ රාජය කියන සමහර ගවයෝ ඉන්නවා මහේසාක්‍යයි අල්පේසාක්‍ය. මේ දවස්වල නැදුම්ගම යත් රාජය ඔබ දකින්න ඇති. ඔබ වහන්සේ මේ නැදුම්ගම යත් රාජය ගැන කතා කරනවා. මම මේ ලියාගෙනත් හිටියා අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු කියන එක. මහේසාක්‍ය යත් රාජෙක් බවට පත් වෙලා තියෙනවා. මම කතා කරමු. මහේසාක්‍ය ඒ පින. ඒක පින. ඒක කාටවත් මේ වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒව බලන්න මම දැක්ක ඊයේද පෙරේදද මේ දල්දා මාලිගාවට යත් රාජය අරගෙන යනකොට 100 කෙනෙක් ඇවිල්ලා මේ නිකන් නෙමෙයි සුදු රෙද්දක් දාලා දන ගහලා වඳිනවා. හැබැයි ඒක එතුමන් ගුරුවරයෙක් කියලාත් අපිට ආරංචියක් ලැබිලා. ඔව් එතුමා විශ්‍රාමික ගුරුවරයෙක්. මෝඩ මිනිස්සෙකුත් නෙමෙයි. ඒතකොට දැන් සමහර අය නම් ඔය ටිකක් දෙකක් දාගත්තම දන ගහලා ඕන කෙනෙක්ට වදිනවා. එහෙම ඒවත් තියෙනවා. එකපාරට දැකව හිමත් හිතෙනවා. නමුත් මේ සුදු රෙද්දක් දාලා හරි ගෞරවයෙන්. හැබැයි ඒක මෙතන කිව්වට ආදර්ශයක් කරගන්න එපා. ඔක ඊට පස්සේ පාර දිගට මේ ඇතා දකින්න ගහන්න කිලෝ අඳින්න පුළුවන්. මේ ඇතාට යන්නවත් නෑ දනක ගහවන්දි. නමුත් ඕකේ මම දැක්ක සමහරු කියලා තියෙනවා මේ මිනිස්සෙක් තිරිසන් සතෙකුට වඳිනවා. චී කියලා. හරිද? හැබැයි ඊට වඩා තිරිසන් උන්ට වඳිනවනේ කියලා මට හිතුනේ මේ දේශපාලඥයන්ට වදින එක. ඉතින් මම අපි අර කැප්ෂන් එකක් ලිව්වා මේ වීඩියෝ එකට මේ දේශපාලඥයන්ට හිස නමල දන ගහන එකත් එක්ක බැලුවම මේක කොච්චර ශ්‍රේෂ්ඨයිද. මේ බෝසත් හස්ති රාජෙක් මේ නැදුම්ගමේ අපි දන්නේ බෝසත් නැද්ද කියලා. හැබැයි ඒ පින දලදා වහන්සේ වඩම්මන්න සමීර ඔබ හිතන්න අපි දලදා වහන්සේ වඩම්මනවා තියා පෙරහැර කරඬුව තමයි. පෙරහැර කරඬුව ස්පර්ශ කරන්න සමීරට මට අවස්ථාවක් තියෙනවා. දැන් සමීර මේ දේශනේ අහන් ඉන්න කී දෙනෙකුට ඔය හස්ති රාජය වඩම්මන් යන කරඬුව වඩම්මන්න නෙමෙයි ගිහිල්ලා පොඩක් අල්ලලා එන්න පුළුවන් නම් මේ භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් 13 වහන්සේලා වෙනුවෙන් අපේ වඩම්මන උතුම් කරඬුන් වහන්සේ පූජනීයයි. ඒ පූජනීයත්ව නිසාමයි ලෝකෙම මේ පෙරහැරට පවා ගරු කරන්නේ. හරි පෙරහැර කරඬුවට පවා. මොකද මම සලකනවා මේ දාන එකට ඔය කරඬු වඩම්මනනේ සාරාඥ ධාතුන් හස වඩම්මනවා කියකේ සාංගික දාන වලට ගෙවල් වලට ඔබ හිතනද දැන් ලංකාවේ දවසකට සමහරවිට සෙන්සුරාදා ඉරිදට ගොඩක් වෙලාට දාන යොදාගන්නේ
හැම සෙන්සුරාදා මිරිදම කොහේ හරි දාන තියෙනවා. හැම වංශලකම වගේ හාමුදුරුවෝ කොහේ හරි දාන වලට වඩනවා. කීයක් දාන වලට වඩනවා. හැමතැනම සර්වඥ කරඬු සර්වඥ කරඬු. සර්වඥයන් වහන්සේට බුදුම තරමට ධාතුන් වහන්සේලා තියෙන්න ඕනේ නම් මේ සර්වඥ කරඬු වෙන්න මෙච්චර කරඬු වල ධාතු තැන්පත් වෙන්නේ නැහැ. හැම කරඬුවෙම සර්වඥ කර ධාතුන් වහන්සේලා නැහැ. සමහරවිට රහත් ධාතුන් වහන්සේලා වෙන්න පුළුවන්. ඇතැම් දානෙකට හිස් කරඬුවක් වැඩමෝ වෙන්න පුළුවන්. හැබැයි හිස් උනත් කරඬුව පූජනීයයි අයියේ. නියෝජනය වන්නේ ශාරීරික ධාතු චෛත්‍යයක් නොඋනත් උද්දේශික ධාතු චෛත්‍යයකට හෝ අයිති වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා දැන් වෙන් කරලා ඉවරයි ඒ කරඬුව. අයියේ කරඬුව වෙන කෙනෙක් ඒකට බත් ටිකක් දාගෙන කන්න පාවිච්චි කරන්නේ නැහනේ. ඒක භාග්‍යවතුන් වහන්සේ උදෙසා වෙන් කරලා ඉවරයි. අන්නේ උදෙසා වෙන් කරනනම් ඒ උදෙසා වෙන් කරපු දේ උද්දේශිකයි. ඒතර පෙරහැර කරඬුව පවා මේ උද්දේශික වස්තු. ඒතර අපිට උතුම් වස්තු අපිට නිකන් ගිහලා අල්ලන්න නැති පින මේ මහා හස්තියට නැත්te ඒ පින වඩම්මන්න තරම්. ඒකෙන්ද අපි එතනදී බැලුවම මිහිඳු මහරහතන් වහන්සේම යෝජනා කළේ හස්තිය අපිට කර ධාතුන් වහන්සේ වඩම්මන්න. ඒ යෝජනාවේ අද ජීවමාන සාක්ෂිකාරයෙක් විදියට අපිට අස්පනා අපිට පෙන්වන්න ඒ දක්ෂ වෙච්ච හස්තියට ඇත්තටම අපිට බෝසත් හස්ති රාජයෙක් කියලා කතා කරන එක වරදක් නෙමෙයි. අපි හැමදෙරනේ දැන් මේ මොකද අපිට බෝසතාණන් වහන්සේගේ අතීත හස්ති රාජයෙක්ව හිටපු ආත්ම අද අපිට ඇස් දෙකින් දකින්න නිකන් හරි යන්තමට හරි මනසට මවා ගන්න හරි අපිට ඉන්නේ ওই ස්වල්ප කීප දෙනා විතරයි. එහෙමයි. දැන් මෙවර මහනුවර දළදා පෙරහැරට මේ ප්‍රධාන හස්තීන් කීප දෙනාම එක්වන බව අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන් මාළිගාවේ ඉන්දිරාජා, කතරගම වාසන, එතකොට සිංහරාජා සහ නෙදුම්ගමේ මහා හස්ති රාජයා මහනුවරට එනවා. නමුත් අපි ඔබටත් විශේෂයෙන් කියන්නේ මහනුවර දළදා පෙරහැර තවත් අර මේ කොරෝනා ව්‍යාප්තියේ අංගලක්ෂණ බවට පත් කරගන්නට ඔබ උත්සාහ කරන්න එපා. ඒකතරම් අපි මේ පිළිබඳ උපදෙස් ලබා දේවි රජෙන් කොයි විදිහටද කරන්න කියලා ඒ අනුව කටයුතු කරන්න. අපි හැමෝටම දැන් මේ නෙදුම්ගමේ විජය රාජ හස්තය ගැන කතා කරපු හින්දා දැන් හස්තය කියන්නේ තිරිසන් ආත්මයක් නේ අපේ හැමෝටම. දැන් කරඬුව වැඩම කරවනවා මේ අතාගේ පිටේ මේ දේවල් එක්ක මේ තිරිසන් ආත්මයට අපේ හැමෝටම මේක පිනක් කියලා දැනෙනවද? ඒක අනුමෝදන් වෙනවද අපේ හැමෝටම? හස්ති ආත්මවල වෙනම දේශනයක් කරන්න තරම් දේශනා ත්‍රිපිටකයේ තියෙනවා. එහෙමයි. හරිද? මේ පාරිලෙය හස්තිය ගැන ඊට පස්සේ අර දල කපපු අපේ මේ බෝසත් හස්ති රාජයාගේ ඒ ආත්මෙහි වගේ සිද්ධි ගොඩාක් අපිට ගත්තට පස්සේ මේ හස්තීන් ඇත්තටම මම අහලා තියෙන 3 වසරේ ළමයෙකුගේ මොලේ තියෙනවායි කියලා වචන මේ වාක්‍යයක් අහලා තියෙන එක මේ සත්‍යද අසත්‍ය මම දන්නේ නැහැ. නමුත් යම්කිසි මොලයක් තියෙන සතෙක් කියන එක තේරෙනවා. ඔය පාර්ලිය යත බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු අවස්ථාවේ හැම හිතලා බලන්න බුදුරජාණන් වහන්සේට දානෙ ටික පූජා කරන්න ඕන වෙලාවට ගෙනත් දෙන්න බෑනේ. එහෙමයි. ඉර මධ්‍යහානය වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වළඳන්නේ නැහැ කියන එක පාර්ලිය යත දන්නවා. එහෙමයි. ඒ නිසා මේ යත උන්වහන්සේට දැන් එයාට එක දවසක් දෙකක් ඔක යනකොට තේරෙනවනේ. උන්වහන්සේ මේ වෙලාව ඇතුළේ ගන්න. ඊට පස්සේ මෙයා ඉර මේ පායන මොහොතේ අරුණාලෝකයේ උදා වෙනකොටම සූදානම් කරගන්නවා භාග්‍යවතුන් වහන්සේට පළතුරු ඒ වළඳන්න ගොඩාක් දේවල් එකතු කරනවා. මධ්‍යහානයට කලින් බුදුරජාණන් වහන්සේට සෝදලා නිකන් නෙමෙයි සෝදලා පිළිගන්නනවා ඒ පළතුරු ආදිය. එතකොට උණු පැන් සකස් කරපු හැටි ඔබ අහලා ඇති. මේ හොඳට එතන අර පොඩි ගල් විලක මේ හස්තිය මේ හොඳට රත් වෙච්ච ගල් අතුල්ල හරි කොහොම ඒ ගලක් රත් වෙන්න අතුල්ලලා දැන් ගින්දර එනකම්ම රත් වෙලා කකුල පුච්චගෙන කියන එක නෙමෙයි. අපිට උනත් ගලක් අතුල්ලන අපි අතින්නේ අතුල්ලන්නේ නැතුව මේ යකඩ කෑල් දෙකක් තියලා නෙමෙයි ගල් දෙකක් අතුල්ලන්නේ. එතකොට මේ වගේ ගලක් රත් වෙනකම් අතුල්ලා තියෙන්නේ. මේ හස්තිය එහෙම අතුල්ලලා ගල් දානවායි කියන ඒ විලකට පොඩි පුංචි විලකට දාලා ඒ විලේ වතුර රත් කරලා අරගෙන භාග්‍යවතුන් වහන්සේට උණු වතුර පිළිගන්නවා කියනවා. මහා මේ හස්තියකට තියෙන එහෙම මොලයක්. එතකොට යා ඒ කරපු උපස්ථානයන්ගේ ආනිසංස විදියට පාරිලෙයක ඇතත් සුගතිය උපදිනවා.
ඒ වගේ ඔය හස්තීන් නාලාගිරියටත් එහෙමයි. මේ හස්තීන් ඒ සුගතියක උපදින නිකම් බෑ චේතනාත්මකව පින රැස් වෙන්න බෑ. එතකොට ඒ චේතනාව පිරිසිදුව රැස් වෙලා තියෙනවා. ඒකනේ ඒක සිද්ධ වෙලා දෙවියන් අතර යන්න හේතුවක් වුණේ. චද්දන්ත හස්ති රාජය මේ හැම හස්තියෙක්ම ගත්තට පස්සේ එහෙම තමයි. ඉතින් අපි මේ දලදා වහන්සේ වඩම්මන හස්තියින් ගුණත් අතීත සිදුවීම් අහලා තියෙනවා. ඔබාලා ඇති පාවඩේ රන්නතෝ අඩිය තියන්නේ කියලා තියෙනවා. හොඳම සිද්ධිය තමයි දලදා මාලිගාවේ මම හිතන්නේ රාජ හස්තියාගේද කොහෙද අර සම පාවිච්චි කරලා සම්පූර්ණ ප්‍රතිනිර්මාණයක් කරලා තියෙනවා හස්තියාව මියගිය රාජහස්තිය. එතකොට ඒ හස්තියාගේ එක්තරා හරි සංවේදී සිද්ධියක් මම අහලා තියෙනවා. මේ එක තැනකදී එයාගේ පාවඩත් එලලා. එයා සාමාන්‍යයෙන් පාවඩේ නැතුව යන්නේ. පාවඩේ එල්ල ඔක්කොම තියෙනවා. කිසිම මුකුත් වෙනසක් නැහැ. මෙයා හෙල්ලෙන්නේවත් නැලු. ගල්ලා වගේ ඉන්නවලු. දැන් මෙයාව මේ ඉදිරියට ගෙනියන්න ගොඩාක් දේ කරනවා. මේ පෙරහැරම නැවතිලා. මෙයා යන්නෙම නැහැ. ගහලා තියෙනවා අන්තිමට. ඒත් යන්නේ නැල්ලෝ. නොඑක් දේ කරලා යන්නේ අන්තිමට හොයලා බලනකොට අර පෙරහැර කරඬුව බැඳලා තිබුණ මේ පිට බඩේ ඉඳලම තියෙනවනේ ඔකේ බැඳපු බෙල්ට් වගේ. මේ බෙල්ට් එකක් බුරුල් වෙලා. මෙයාට මේක තේරෙනවා බෙල්ට් එක බුරුල් වෙලා. මෙයා දන්නවා මේක තව ගියොත් එහෙම පෙරලෙනවා. සඳුන් කූඩම වැටෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ඉදිරියට ගමන් කරන්න ටිකාගෙන එයා නැවතිලා ඉන්නවා. ඉතින් එයා ඒ ආදරේ ගෞරවයට තියෙන නිසා ඒවා දැන් මිහිඳු මහරහතන් වහන්සේ නිකන් නෙමෙයි සමීරව යෝජනා කරන්නේ ඒකට හේතු සහිතවනේ. එක පැත්තකින් මේ ඉන්න සියලු සත්‍යයන් අතරේ කියන මේ මනුස්ස ලෝකයේ අපිට පේනින්න සත්‍යයන් අතරේ උසම පිටක් තියෙනවා. ඒ වගේම දැන් කෙනෙකුට හිතේ එන ජිරාෆ්ත් උසයි කියලා. ජිරාෆ්ලා උස වුණාට ජිරාෆ්ට ඒ මොලේ නෑනේ. ඒ වගේම ඒ තේජවන්ත බව නෑ. ඒ වගේම දැන් අපි දන්නවා රජවරු මංගල හස්ති රාජයා විදිහට පාවිච්චි කරනවා මංගල ඇතා කියලා මේ රාජකීය හස්තියේ. වශයෙන් කියනකොට අර නිකන් අපේ මනසට චිත්‍රය වෙන කොහොමද ජිරාෆ්ලා පෙරහැරේ ගියා නම් කියලා. නේ හිතන්න රජවරු පාවිච්චි කරන්නේ නෑනේ මංගල ජිරාෆ්ලා. ඉතින් ඒකට හිතන්නේ එහෙනම් උස වුණත් වැඩක් නෑ මොනවා තිබ්බත් වැඩක් නෑ. සමහරවිට මොලේ තියෙන තව සත්තු ඉන්නවා. දැන් පොලිසියට ගන්න සුනක වර්ග බලන්නකො කොහොමද මොලේ යම් කිසි විදියකට උන්ට ඒ දේ කරන්නේ යම් මොලයක් තියෙනවා. ඒක විදියට දැන් අර ලෝකේ මොලේ තියෙන ඉහළම මේ ශ්‍රේණිගත කරලා තියෙන ඔය මේ සුනක බ්‍රීඩ්ස් වල මට පළවෙනි එක්කෙනාගේ නම මතක නැහැ. දෙවෙනි එකට ඉන්නවා ටොයි පුඩල් කියලා එක්කෙනෙක්. මේ ඔය නිකන් ටෙඩි බෙයා කෙනෙක් වගේ බල්ලෙක්. ඒතර එයා කියන ලෝකේ දෙවෙනියට බුද්ධිය වැඩිම බල්ල. ඒ වගේ බල්ලෝ ඉන්නවා. හැබැයි ටොයි පුඩල් කියන බල්ලව පොලිසියට ගන්නෙ නැහැ. ලෝකේ කිසිම පොලිසියකට මේ මම දැනුවත්ව ගන්නෙ නැහැ. මොකද හේතුව එයා මේ ටෙඩි බේක් වගේ. එයා පොලිසියට ගන්නේ තුන්වෙනියට ඉන්න ජර්මන් සෙපර්ඩ් කියන කෙනා තුන්වෙනියට ලෝකේ බුද්ධිය වැඩිම බල්ලා කියනවා. එතකොට දෙවෙනියට බුද්ධිය වැඩි කෙනා ගන්න නැතුව තුන්වෙනියට බුද්ධිය වැඩි කෙනා ගන්න. ඒකට හේතුව ඒ සුදුසුකම් කායිකවත් හැමදේම තියෙනවා. එතකොට හස්තියාට ජිරාෆ් වගේ නෙමෙයි කායික ලොකු තේජවන්ත භාවයක් හැමදේම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳවන්න වඩම්මවන්න මිහිඳු මහරහතන් වහන්සේ අපි මේ දකින හේතු වලට වඩා අප්‍රමාණ අනන්ත හේතු දැකලා ඒ වගේම මේ හස්තියෙක් ඒ ආත්මය තුල තිරිසන් ලෝකේ තමයි. හැබැයි තිරිසන් ලෝකේ අපි දන්නවා බෝසතාණන් වහන්සේ උපදින්නේ නැති ආත්ම තියෙනවා තිරිසන්ගත සත්ත්ව අතරේනේ. උරග සත්තු වගේ සත්තු එහෙම උපදින්නේ නැති ආත්ම තියෙනවා. ඒතකොට මේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච ආත්ම අතරේ හස්ති ආත්ම කියන එක හරි සුවිශේෂ ආත්මයක්. සමහරලාවට භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලේ හස්ති ආත්මයක් ලැබලා දේවදත්ත මිනිස් ආත්මයක් ලැබලා තියෙනවා. දේවදත්ත වැද්දේ මිනිස් ලෝකේ සුගතිය. අතන බෝසතාණන් වහන්සේ තෙන්දි දුගතිය හස්ති ආත්මයක් ලැබලා. අපිට පේනවා ඒකෙදි මේ හස්තිය වුණත් එහෙම පහත් කරන්න බෑ. ඒ මංගල හස්ති රාජයෙක් වෙන්න නිකනොත් බෑ. ඒකට ලක්ෂණ තියෙන්න ඕනේ. මංගල ලක්ෂණ තියෙනවා.
ඉතින් ඒ ලක්ෂණ සියල්ලෙන් අපි ඇති මේ මාතෘකාව මම හිතන්නේ අර සමහර වෙලාවට මේ මම දැක්කා එක්කෙනෙක් කියලා තියෙනවා මරු බෝසත්තා ගෙනියන මේ දලදා වහන්සේ වඩම්මන්න ගෙනියනවා කියලා ගෙනියන්නෙත් දන්වැල් දාලා වගේ අර හැමතිස්සෙම හැම දෙයකම අඩුපාඩුවක් තියෙනවා. බොහෝ විට මේ දලදා පෙරහැරට හස්තින් යොදා ගැනීමත් මහා සත්ව හිංසනයක් විදිහට රූපවා දක්වන පිරිසුත් ඉන්න අපේ ආන්දරණයේ අතරේ. අපි මේ විරාමයක් ලබාගෙන තවදුරටත් තවත් බොහෝ දේ විශේෂයෙන් මේ මරණය පිළිබඳ අපි කතා බහ කරනවා කිව්වා. විරාමයක් ලබාගෙන අපි ඒ පිළිබඳ කතා බහ කරමු. सत्के दुख दुटुए उतुने तई අවධානම තවම සැරයි. ඒ නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර ගෙදරින් පිට වෙන්න එපා. ඩයලොග් රීලෝඩ් ඉන්ටර්නෙට් කාඩ් මයි ඩයලොග් ඇප් හෝ dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුව අත්විඳින්න. කොත්තමල්ලි තිප්පිලි වෙනිවැල්කට කටුවල්බට පත්පාඩගම් ඉඟුරු අඩංගු සිද්ධාලේප ලක්පේයාව. දවසට දෙවරක් පානය කර වෛරස්වලින් ආරක්ෂා වෙන්න. සිද්ධාලේප ලක්පේයාව නිරෝගී දිවියකට සැමදා ප්‍රතිශක්තිය. නිවනට මඟ කියන උතුම් වස්සාන කාලයේ සෙනසුන් තනා පින්වඩන්නට ඔබටත් අවස්ථාවක්. නෙත් FM රේඩියෝව කටින මහා පුණ්‍යෝත්සවය පවත්වන යලි පිබිදෙන කූරගල පින්බිමේ නිමවෙන සුගන්ධ කුටිය මහසෑය පියගැට පෙළ මලු පෙත්මං සංඝාවාසාදී නේකවිධ විහාර කර්මාන්ත දෙසා ධනයෙන් ශ්‍රමයෙන් දායක වන්න. වැඩි තොරතුරු සඳහා 0716යි 73යි 73යි 73 අංකයෙන් රුක්ෂා නවතන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් අපොස උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර විද්‍යා වාණිජ්‍ය කලා සහ තාක්ෂණික විෂයන් දැන්නෙකුත් වී ඇත. ළඟම පොත්හල් වලින් හෝ අපෙන් ලබා ගන්න 070313 3030 Hey, cricketers lat ready ඇමති ලටත් ready ලේකම් ලට ready බහුතරකට ready oh 69 ලක්ෂයට ready නීතියටත් gadget ready මයි අවුරුදු කායේ පොරගායයි හොඳටම කරන morning show එක Nitafam අටපා අවුරුදු කායේ පොරගායයි सत्के दुख दुटुए उतुने तई විරාමයෙන් අනතුරු අපේ නැවතත් සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග අපේ හාමුදුරනේ සත්‍යයේ සම්මුති මරණ සිදුවන ආකාර හතරක් පිළිබඳ විග්‍රහයක් තිබුණා. මේ ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය සහ උපච්ඡේදක මරණය යනුවෙන් සඳහන් කරලා තිබුණේ. එදී දැන් මේ ආකාර හතර පහනකට උපමා කරලා තමයි අපේ හාමුදුරනේ දක්වලා තියෙන්නේ. දැන් මේ කොරෝනා කාල සීමාවත් එක්ක වඩාත්ම දක්නට ලැබෙන මේ උපච්ඡේදක මරණය කියන එකද අපේ හාමුදුරනේ. සමීර මෙහෙමයි. අපිට මගෙන් පහුගිය දවසකත් අම්මා කෙනෙකුට ඔය ප්‍රශ්නේ අහුවා මේක කර්ම විපාකයක් එක්කද මේ මැරෙන්නේ කියලාත් කෙනෙක්. අපිට උතන කර්මය අවසන් වීමෙන් මැරෙන අයත් මේ අතර ඉන්න පුළුවන් නේද කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම ආවිස අවසන් වෙලා මේ යන අයත් මේ අතර ඉන්න පුළුවන් නේද කියලා අනුමාන කරන්න පුළුවන්. මොකද හේතුව සමහර අය ගොඩාක් ලාට
වයෝවෘද්ධ වෙලා මැරෙනවා. ඒ කියන්නේ වයස වැඩි අය 60ට වැඩි අයට ජීවිතය මේ කොරෝනා නිසා හිමි වෙන අවස්ථා ටික වැඩි කියලා කියනනේ. එතකොට සමහර අය අවුරුදු 70 ගණන් 80 ගණන් 90 ගණන් ඒතර පැහැදිලිව දැන් කියනවා අවුරුදු 20 ගණන් 30 ගණන් අතර වගේ අය ඊට සාපේක්ෂව මැරෙන්නේ හරි අඩුවෙන් කියලා. ඒතර මේ කියන එක ඇතුළෙම තේරෙනවා ප්‍රතිශක්තිය අඩුකම කියලා තමයි කියන්නේ. ඉතින් මේ ප්‍රතිශක්තිය අඩුයි කියන එකෙන් කියන එක ඇතුළෙම පේනවා ඒ කෙනාට ආයුෂ අපේක්ෂාව තවදුරටත් පවත්වා ගන්න ශක්තියක් නැහැ. හරි. එතකොට ආයුෂ අවසන් වීමෙන් මැරෙන එක්කෙනාත් මොනවා හරි හේතුවක් ඉඳලා තමයි මැරෙන්නේ. එතකොට මේ දැන් මරණ පරීක්ෂණ තියෙනවනේ. මේ මරණ පරීක්ෂකවරු කොහේ හරි මරණ පරීක්ෂකවරයෙක් වයෝවෘද්ධ වෙලා මැරිච්ච කෙනෙක්ගේ මේ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල විදිහට ලියනවද මෙයා ආයුෂ අවසන් වෙලා මැරුණේ කියලා? එහෙම නෑනේ. එක්ක කියනවා heart attack එකක්. නැත්තම් කියනවා මොකක් හරි එකක් නියුමෝනියා තත්ත්වය උද්භව වීම හේතු වෙනවා වගේ තියෙනවද? ඔව් දැන් මං කියන්නේ කොරෝනාම නෙමෙයි. සාමාන්‍ය මේ මරණයක් සිදු වෙනවා. කියන්නේ වයෝවෘද්ධ තත්ත්වයේ අවුරුදු 80 ගණන් 90 ගණන් කොහම මියන ඔය තාත්තලම්මලා මැරෙනවා. ඒ අය ගැන මරණ පරීක්ෂණයක් කරාම කොහෙවත් අර එහෙම ලියන්නේ මේ කොරෝනා නොවන අවස්ථාවකදී වුණා. මේ ආයුෂ අවසන් වෙලා මැරුණා කියලා. මරණ පරීක්ෂකවරයෙක්ට එහෙම එවැනි අනුමානයක් කරන්න අවස්ථාවක්. ඒක අපි ඉන්නේ මලගෙවල් වලට ගියාම කීයද මෙයාගේ වයස? කියනවා දැන් 88ක්. ඉතින් ගෙවන්න තියෙන උපරිම ආයුෂ ගෙවලා නේද කියලා. දීර්ඝායුෂ වින්දනය කොට කියලා වින්දා නේද කියලා අපි අනුමාන කරනවා. මරණ පරීක්ෂකයට එහෙම බෑ. සෑම මරණ පරීක්ෂකවරයෙම මොකක් හරි එකක් ලියනවා. මරණයට හේතුවක් ලියනවා. heart attack කියලා රෝග මොකක් හරි ලියනවා. අන්න ඒ වගේ ඉතින් කොරෝනා මේක කොරෝනා නිසා එන නියුමෝනියා හෝ ඒකත් හේතුවක් විදිහට අර මරණ පරීක්ෂකයට ලියන්න වෙන හේතුවක් හැටියට වෙනවා. නමුත් එයාගේ ජීවිතේ ආයුෂ ටික අවසන් වෙලා මරණ අවස්ථාවක් තියෙනවා. එතකොට හදිසි මරණයක් විදිහට කියන එකේදී ඒ කියන්නේ ආයුෂක් තියෙනවා, තව ජීවත් වෙන්න නම් කර්ම විපාක, කර්ම ශක්තියක් තියෙනවා. කර්මයයි ආයුෂයයි දෙකම අවසන් වීමෙන් කියන එකටත් අයත් නොවේ. ඒ කර්ම ආයුෂ සියල්ල ඉතිරිව තියෙද්දී ස්වභාව ධර්මයට අනුව මේ වෙලාවේ මේ ප්‍රශ්න මුණ දීලා යන අය අතරෙත් ඉන්න පුළුවන්. දැන් අපි හිතමු රියානතුරකින් මැරෙන කෙනෙක් වගේ උදාහරණයකට. සමහරවිට රියානතුරකින් ඇතැම් මැරෙන කෙනෙක් ඉන්නවා කර්ම විපාක නිසා මැරෙනවා. තවත් ක්‍රියානතුරකින් මැරෙන කෙනෙක් ඉන්නවා කර්ම විපාකයක් නෙමෙයි. එයා කර්මේ තව ඉතුරුයි මනුස්ස ලෝකේ ඉන්න ආයුෂත් තියෙනවා. හැබැයි යා මේ දෙකටම හේතු නොවි හදිසියෙ මැරෙන මරණයක් විදිහට මැරෙනවා. එතකොට අර කියන්නේ අපි ඔය දැන් පහන කිව්වනේ සමීරයේ පහනේ තෙලුත් ඉතුරුයි වැටියක් තාම ඉතුරුයි ඒත් අර හුළඟක් නිසා නිවෙනවා. ඒ වගේ මේ කොරෝනත් ඔය හදිසි අනතුරු ඒ වගේ වේදි මැරෙන අවස්ථා තියෙන නිසා අපිට නම් මට නම් ඔය කාරණා හතෙන් රියානතුරකින් මැරෙන එක වයෝවෘද්ධකමේදී බලපෑමක් නැහැනේ. වැඩි ප්‍රතිශතයක් මැරෙන්නේ මේ 60ට උඩාය කියලා කියන්නේ නැහැනේ. මේ ඇක්සිඩන්ට් වෙලා රියානතුරු වලින්. එතකොට මේ ඩෙන්ගු හැදිලා මැරෙන අයගේ වැඩි හරියක් මැරෙන්නේ 60ට උඩාය කියලා කියන්නේ නැහැනේ. පිළිකාවකින් මැරෙන අය වැඩි හරියක් මැරෙන්නේ 60ට උඩාය එහෙම කියන්නේ නැහැනේ. හැබැයි මේ කොරෝනා එකේ පැහැදිලිව කියනවා ප්‍රතිශක්තිය අඩුකම නිසා 60ට උඩාය ගොඩක් මැරෙනවා කියලා. ඒතර අපිට එකෙන් තේරෙනවා ඒ අයට දැන් ආයුෂ අවසන් වෙලා මැරෙන අයත් ඔය අතර නැතුව නෙමෙයි. එහෙනම් ඔය හතරම කොරෝනා වලට ඇත. අනිත් ඒවට නැතත්. හොඳයි අපි මරණය පිළිබඳ ඔබ වහන්සේ මට මතකයි තූපාරාමය විහාරස්ථානයේ අපි පවත්වන ලද මේ චෛත්‍ය බෝමළුවේ සිට ඔබ වහන්සේ බොහෝ විට අපි මරණය කොහොමද සිහි කරමින් මේ දවස්වල ජීවත් වෙන්න ඕනේ කියන පිළිබඳ පරිපූර්ණ දේශනාවක් කළා. ඉතින් ඒ ශ්‍රවණය කරන බොහෝ පිරිසක් තමයි සිත්නෙත් අසුපත් ශ්‍රවණය කරන්න කියලා අපි දන්නවා. ඒ අතරේ දැන් පහුගිය සති දෙකක් කාලය තුළ අපිටත් දුරකථන ඇමතුම් වෙන ප්‍රශ්නයක් නෙමෙයි අපි හමුදුරනේ ඇත්තරම බොහෝ දෙනෙකුට දැන් ඔබ වහන්සේ මේ වන විටත් අපි දැන් මේ වෙලාවේ ඔබ වහන්සේව පෙන්වන්න විදිහක් නැහැ මේ රේඩියෝ මාධ්‍ය නිසා ටිකක් වෙහෙසටපත් වුණු මුහුණෙන් ඉන්නේ සියල්ලටම හේතු වෙලා තියෙන්නේ මුහුණේ අර පාට මුණ කළු වෙලා හැබැයි කිසිම වෙහෙසක් නැහැ එහෙම අපි හමුදුරනේ අර සමහරලාට අපි අවුවේ ගොඩාක් මේ වැඩ කරාම
මේ හැම දැන් බුදු සිරුරේත් ඔබට මතක ඇති භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුරත් මේ වයවරුද වෙනකොට උන්වහන්සේම සඳහන් පැහැ අඩු වෙනවා කියනවා. එහෙම එහෙම. ඒ බුදු සිරුරේ පැහැ අඩු වුණාට තථාගතයන් වහන්සේට කවදාකවත් වෙහෙසක් දැනෙන්නේ නැහැ. උන්වහන්සේ මේ පිරිනිවන් පාන මොහොතේවත් තථාගතයන් වහන්සේට 4 දිනක් 4 පැත්තේ ඉඳන් ආර්ය සත්‍ය 4 ගැන එක දිගට ප්‍රශ්න කරත් උන්වහන්සේට වෙහෙසක් නැහැ කියනවා. එහෙමයි. ඉතින් අපි මේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන උපස්ථානයක්. මේ මහා සෑය කියන්නේ තුන් ලෝකයේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයනේ. එතකොට වැඩිම ධාතුන් වහන්සේලා එකතු වෙච්ච සෑය කියන්නේ ජීවමාන බුදු සිරුර ජීවමාන කොට සලකන්න තියෙන හොඳම තැන එතනයි. අපි ඒ ජීවමාන බුදුරජාණන් වෙනුවෙන් කරන උපස්ථානයක් නම් ඒතෙන්දී අපිට කොච්චර අවුව තිබ්බද පිච්චි අපිට එතන වැඩ කරන්න උනාද කියලා ඇත්තටම අනුරාධපුර ඒක ඔබ වහන්සේට නෙමෙයි අර අපි බාහිරින් බලනකොට තමයි අපිට පේන්නේ. හරිම මේ හරිම කාස්ට් එකයි මේ දවස්වල. නමුත් අපිට ඒ කාස්ට් එකකම හරි හිතට සැනසෙල්ල. මන්ට විතර නෙමෙයි මගේ රියදුරු මහත්තුරු අපි හැම කෙනෙක්ම මට සමීපව දන්පැන් පූජා කරන ශ්‍රීනාත් කියලා තාත්තා කෙනෙක්. අපි කීප දෙනෙක් ගිහිල්ලා ගොඩාක් මේ ඒ වෙහෙස මහන්සිය සීමාවක් නැති තරමට අසීමිත විදියට අපි පොඩ්ඩක් එතන ඒ කටයුත්තේදී කැප වුණා. අපිට හරි හිතට ලොකු සැනසීමක් වෙනට. සමීර මේ පින්කමත් එක්ක එක පැත්තකින් මට පැවිදි ජීවිතයේට වසර 16ක් සපිරෙනවා ඊයේ දවසට. එහෙමයි. මහාන වෙලා කියන්නේ ගිහිගේ අතහැරලා අවුරුදු 17ක්. නමුත් මම ධර්ම විනය ඉගෙනගෙන වසරක් සංඝයා ඇසුරේ ඉඳලා තමයි පැවිදි ජීවිතයටපත් වුනේ. ඒ නිසා ගිහිගේ අතහැරලා අවුරුදු 17යි ඊයට ගිහි ජීවිතය අතහැරලා අවුරුදු 16යි ඊයට. ඒ නිසා මට ඊයේ දවසේ උදේම හිමිදිරි පාන්දර සිට උදෑසන කාලෙත් දහවල් දානේ දක්වාම මේ මහා සෑය ළඟටම වෙලා අපේ ඔය පිච්චෝද්‍යානයේ ගෘහ නිර්මාණ ශිල්පය කරන පින්වත් සමීර මහත්තයයි කට්ටියත් ඒ සමීර ආකිටෙක්. ඉතින් ඒ අලත් එක්ක මහා සෑය ළඟ අපි පූජාවක් සිදු කරලා අදිස්ථාන කරලා උදේසන කාලේ ඊට පස්සේ හවස් කාලෙත් අපි මහා සෑය ළඟ රාත්‍රිය වහනෝනේ 9ට වහනකම්ම අපිට මහා සෑය ළඟට වෙලා මගේ මේ පැවිදි වෙලා අවුරුදු 16 පිරෙන මොහොතේ අපිට වැඩ ඉන්න භාග්‍ය ලැබුණා. ඒ වගේම පහුගිය ටිකේම හිමිදිරි පාන්දර හරිම දුර්ලභ භාග්‍යයක් ලැබුණා. ඔය මහා සෑයට ඉන්නවා මේ මගමානවකයා කියලා රුවන්වැලි සෑයේ මගමානවක කියලා මේ රුවන්වැලි සෑයේ නායක හාමුදුරුවම අඳුනලා දෙන මහත්තයෙක් පත්තරයක ලිපියක් ඒ මාතෘකාවෙම ලියලා තිනවා රුවන්වැලි සෑයේ මගමානවකයා කියලා පාලිතయ్య කියලා. ඉතින් මහා සෑය ගැන දන්න අය දන්නවා පාලිතయ్య කිව්වම අවුරුදු 16ක කාලයක් සමීර මහා සෑය පිරිසිදු කරනවා හිමිදිරි පාන්දර. එතුමා සමහර වෙලාවට රෝහල් ගත වුණත් විශේෂ අවසරය අරගෙන පාන්දර උපස්ථාන ටික කරලා ආයි රෝහලට ගිහලා නවතිනවා. හරි එහෙම කෙනෙක්. එක දවසක් කඩ කරලා නැහැ. ඉතින් පාලිතයි අපිට අවස්ථාවක් දුන්නා පාන්දර 3:00 ඉඳලා මහා සෑය ළඟ පිරිසිදු කරන්න මල් ආසන. ඉතින් මේ මගේ 16 වෙනි පැවිදි ජීවිතයේ අවස්ථාව මට මහා සෑයත් එක්ක මේ ටිකේ ගෙවන්න ලැබුණා මේ පිච්චෝද්‍යානයේ කටයුතු නිසාම. ඒක මට මහා ලොකු ලාභයක්. ඒ පින අනුමෝදන් වෙන්න කියලා අපි හැමදෙනාටම සිතෙන් තස පොහනයට සිහිපත් කරනවා. සමීර මේ මොකද දැන් මට ඒ ගැන කතා කරන්න මේ හොඳ දෙයක් ලැබුණා. දැන් මගේ දුරකථනයටත් ඇමතුම් බොහොමයක් ආවා. දැන් අපේ මවගේ වයසේ ඉන්න පිරිසට මේ දවස්වල එළියට බහින්න ගෙවල් වලින් උත්සාහනම් කරලා තියෙන්නේ. ඉතින් ඇයගේ සමග කාර්යාලවල වැඩ කරපු විශ්‍රාම අරන් ඉන්නේ අම්මලා තාත්තලා බොහෝ දෙනෙක් කතා කරලා මේ සම්බන්ධ වෙලා තිබ්බ අපේ හැමතුම් ඇත්තටම අපි කියපු දුරකථන අංකයට ඒ SMS පණිවිඩයක් කියවලා ඒ ආකාරයට සම්බන්ධ වෙලා මුදල් බැර කරලා මේ පිච්ච පැලේක බරපැනක් ලබාගෙන මේ දේවල් කරලා තිබෙන. ඉතින් ඔබ වහන්සේට විශේෂයෙන් සඳහන් කරන්න කිව්වා ගෙවල් වලින් අපිට මේ පින ලබා දුන්නට බොහොම පින් කියලා කියන්න කිව්වා. ඉතින් ඒක ගැන මතක් කරන්නට ඕනේ. දැන් කොහොමද අපි හැමදෙරුනේ තත්ත්වය? සමීර මේ අපි ඔබ මම මීට පෙර මුණ ගැහිච්ච දවසේ අපි මේ ගැන එකවරට දැනුවත් කළා. නමුත් ඊට පස්සේ අපි කිව්වේ නැහැ ගැන හේතුව මම හිතුවේ වාර කීපයක් කියන්න සිද්ධ වේවි කොටස් 1000ක් පැල හිටවන නිසා. නමුත් අපිට සතුටුයි ඇත්තටම මේ භාග්‍යතුන් වහන්සේගේ අරහන් ගුණය. ඒ කියන්නේ උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලබන්න අදටත් සුදුසුයි. ඒ සුදුසු බව නිසාම උන්වහන්සේ වෙනුවෙන් යම් පූජාවක් සිද්ධ වෙනවා නම් අසිරිමත් ඒ පූජාව වෙනුවෙන් ඒ ලැබීම භාග්‍යතුන් වහන්සේගේ ලැබීමක්.
පැල 1000යි අපි යෝජනා කරේ. පැල 1000ක් යෝජනා කරත් පස්සේ අපේ භූමියේ අපිට තියෙන භූමියේ පැල 700කට ආසන්න ප්‍රමාණයකට විතරයි භූමියේ ඉඩ තියෙන්නේ. නමුත් පැල 1000 ඉක්මවා ගිහිල්ලා ඔබ මා කරපු සතිය ඇතුලේ ඒ සාකච්ඡාව සතිය ඇතුලේ මම හිතන්නේ 2000 ගානකට ඉක්මව ගියපු ප්‍රමාණයක් මේ වෙනකොට පැල ඉල්ලලා බාරගෙන තියෙනවා. එතකොට අපිට දැන් මේ පැල 700කට ආසන්න ප්‍රමාණයකට පමණක් මේ භූමිය මැනලා බලනකොට ඒ භූමියේ පරතරය පැලයකට තියනවන පරතරය ගත්තම පර්චස් එකකට පැල 6යි හරියට ඉඳන්න පුළුවන් එක පර්චස් එකකට. ඒ කියන්නේ මේක හරියට නඩත්තු කරලා ඒ අතරින් යන්න මල් කඩන්න ඉඩ තියලා මේක කරගෙන යනකොට දැන් කොහේ හරි වැටක් අයින පැලයක් තියෙනවා වගේ නෙමෙයි විශාල උද්‍යානයක් ඉදිරිය වෙනකොට අතරමැද යන්න ඉඩක් තියාගෙන ඒක අර වැඩක් විදිහට කෙරෙන්න අපි හැම කෙරෙනකොට මොකද මේකේ අපි ඉරිග්‍රේෂන් සිස්ටම් එකෙන් වතුර වැටෙනවා පැලයකට මේක ගෞරවයෙන්ම සිද්ධ කරන්නේ. එතකොට පැල 6කට පිච්ච පැල 6යි එක පර්චස් එකකට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පැල 700කට ආසන්න ප්‍රමාණයක් තමයි අපේ තියෙන භූමිය රෝපණය කරන්න පුළුවන්. නමුත් දැන් මේ වෙනකොට මේ 2000 ගාන ඉක්මවා ගිහිල්ලා පිරිසක් මේ පැල බාරගත්ත නිසා තවත් බොහෝ දෙනා කාර්යාලයේ දරුවන් මාත් එක්ක කියන දවසකට 100 දෙනෙක් විතර සමහරලාට බාර ගන්න අහනවා කියලා. දැන් අපිට මෙතනදී මහා සෑය වෙනුවෙන් කරන මේ උතුම් පින්කමේදී අපි හිතුවේ දුටුගැමුණු රජතුමා කුච්චවේලියේ විශාල පිච්ච උද්‍යානයක් වල අශ්ව කරත්ත වලින් උදේට හවසට මහා සෑයට පිච්ච මල් අරන් ඇවිත් තියෙනවා. එතුමා මහා විශාල පිච්ච උද්‍යානයක් වවලා. බාතිකාබේ රජුරෝ ඔය අනුරාධපුර නගර වටේට යොදුනක් ප්‍රමාණයට පිච්ච උද්‍යාන වවලා තියෙනවා. ඉතින් පුදුමයි අද එහෙම මහා සෑය වෙනුවෙන් පිච්ච උද්‍යාන වෙවිලා නැහැ. වාදිකාව රජතුමා පිච්ච කංචුකයක් හැදුවා. සමීර මේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන සෑය වෙනුවෙන් මේ යුගය තුල හැදෙන පිච්ච උද්‍යාන ටික මේ. ඉතින් ඒක අක්කරයකට අඩු භූමි ප්‍රමාණයක විතරයි දැන්ට අපි වවන්නේ. අපි අර බාරගත්ත ඉතිරි පිච්ච පැල ටික වවන්න අලුතෙන් ඒ ආසන්නයේ භූමියක් අක්කර 4ක භූමියක් බලලා තියෙනවා. ඒ භූමිය මිලදී ගන්නකොට අපි එතෙන්දි හිතුවා පර්චස් එක ගානේ කැමති අයට අවස්ථාව සකස් කරලා දෙන්න. එතකොට මේ එක පර්ච් එකක් කෙනෙක් බාර ගන්නකොට ඒ පර්ච් එක ඇතුලේ පිච්ච ගස් 6ක් ඒ පර්ච් එක තුල රෝපණය වෙනවා. එතකොට මේ පිච්ච ටිකෙන් සමහරවිට අපි අපවත් වුණත් ඊළඟ પરම්පරාව පිටින් අපි දන්නවා මේ කරන්නේ මොකද්ද පින්කම කියලා සමහරට තාම දන්නේ නැති අය ඇති. මහා සෑය වඳින්න හැම හාමුදුරුව කෙනෙකුටම අපි පිච්ච දෙන දන්සලක් වෙනුවෙන් මේ පිච්ච උද්‍යානේ වවන්නේ. එතකොට මේ දන්සල ඉදිරියේදී අපි අවස්ථාව සලසලා දෙනවා රටේ ඕන කෙනෙකුට ඇවිල්ලා මේ දන්සලට සහභාගී වෙලා පිච්ච මල් බෙදන්න මේ උයනෙන් නෙලලා නෙලන්න කැමති අයට නෙලන්න පුළුවන් බෙදන්න කැමති අයට බෙදන්න පුළුවන්. මේ රටේ සෝවාන් වෙච්ච සකදාගාමි අනාගාමි අරහත් උතුමෙක් මේ මහා සෑය වඳින්න වෙනවා නම් ඒ උත්තමයාගේ අතටත් සමීර අපි මේ දෙන පිච්ච ලැබේවි. එතකොට අපි කතා කරන්න කියමු. කතා කරන්න නෙමෙයි අපිට එතකොට 640 දෙනෙකුට විතරයි අවස්ථාව තියෙන්නේ මේ අක්කර 4ක් නිසා පර්චස් 640යි. එතකොට ඒ 640 දෙනාට අපි අවස්ථාව දීලා නවත්තන්න සිද්ධ වෙනවා. අපි 0.7 74 කියන අංකය ලියා ගන්න කියමු අවශ්‍යයට 0.7 එක පර්ච් එකකට රුපියල් 16,000යි වැය වෙන්නේ. එක කීප දෙනෙක් හරි එකතු වෙලා කැමති අය පර්ච් එකක් බාර ගන්න පුළුවන් පිච්ච උද්‍යානෙට. මේ අංකයට කෙටි පණිවිඩයක් විතරක් ලැබෙන සලස්සන්න කියනවා. හොඳයි. එහෙමනම් අපිට ලැබිලා තියෙන කාල සීමාව අවසానයි 0.7 කියන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඒ විට ඔබව දැනුවත් කරાવી පෙරලා ඒ සම්බන්ධයෙන් මෙන්න මේ කවිය කෙටියෙන් මම සඳහන් කරලා අද සමුගන්න සූදානම් වෙන්නේ සගමනෝම දස්සී හිමියන් රචනා කරපු 12 වසක් බුදුසසුනේ වැඩහිඳ දහස් දිනල දෙසුලෝතුරු දම් කඳ පින්වත් වල්පොළ ගෝතම හිමිසඳ වැජබේවා දුගුකල් ආයුෂ විද. ප්‍රාර්ථනාවත් එක්ක සමුගන්නවා සිත්නෙත් අසුපෙන් ඔබ සියලු දෙනාට සම්මා